අතිනතගෙන ඈ සතු සියලු දේ සුරක්ෂිත කොට ඈ පැතු සියලු සැප ලබා දෙමින් මරණයෙන් සමුගෙන යන තාක්කල්ම අපි දෙදෙනා ප්‍රීතියෙන් දිවි ගෙවා ගන්නට හතර වරිගයක මේ නෑයෝ ඉදිරියේ මා දිවුරුම් දෙමි. ඒගොල්ලෝ එහෙම කියලා ඇවිල්ලා සැකෙන් බලනකොට එහෙම කියලාත් ඇවිල්ලා සැකෙන් බැලුවොත් ඒ ඉවරයි. අතන බොරුවක් නේ කියලා තියෙන්නේ. ඥානි කොහේ හරි කියොත් මිනිහට දැකයි, මිනිහා කොහේ හරි කියොත් ඥානිට දැකයි. ඥානිට දුරකථන ඇමතුමක් ආවොත් මිනිහට දැකයි, මිනිහට දුරකථන ඇමතුමක් ආවොත් ඥානිට දැකයි. මේ විදිහට හැම වෙලාවෙම කුතුහලයෙන් සැකයෙන් ජීවිතේ දැක්කොත් පුතා ජීවත් වෙන්න බෑ. එකට යන්න බෑ. විශ්වාසා පරමාඥාති මේ ලෝකේ විශ්වසනීයත්වය තමයි හොඳම නැකම. හොඳම බැඳීම. විශ්වාසයේ තියෙනකන් ඉන්න පුළුවන්. විශ්වාසයේ බිඳිච්ච ගමන් පුතා එතන යා දෙක නොරත රත සමග පෑහීමක් නැත. යකඩ දෙකක් එක වගේම රත් උනේ නැත්නම් ආචාර්යාට මේක පාහන්න බෑ. එකක් මත එකක් තබා තලනකොට දෙකම උණු වෙලා තිබ්බනම් හා වෙනවා. එකක් උණු වෙලා නම් අනික පනිනවා. හයි කරන්න බෑ. ඒ වගේම පුතා අඳුරගත්තේ නැත්නම් කසාදේ විවාහය නෑකම පුද්ගල ජීවිත බැඳීම පවතින්නේ කැඩිලා යනවා. බිඳිලා යනවා. ඒ නිසා අවබෝධයෙන් යුක්තව පින්නතුනි එකිනෙකා අවබෝධ කරගෙන විශ්වාස කරගෙන යහපත් ගමනක් එකට යන්නට ශක්තිය ලැබෙනවා බණ ඇහුවාම. දෙත්තෙන් උජුම් කරෝති ඍජු දැක්මක් හම්බෙනවා. මිත්‍යා දෘෂ්ටිය නැති වෙනවා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? මිත්‍යාව කියන්නේ බොරුව, වැරදි දේ. දෘෂ්ටිය කියන්නේ දැකීම. වැරදි දැකීම මිත්‍යා දෘෂ්ටිය. හරි දැකීම සම්මා දිට්ඨිය. වච්ඡන්ත වජ්ජතෝ ඤත්වා අවජ්ජන්ත අවජ්ජතෝ මිච්ඡා දිට්ඨි සමාදාන සත්තා ගච්ඡanti දුග්ගති. හොඳ දේ නරකයි කියලා දැකලා නරක දේ හොඳයි කියලා දැකීම මිත්‍යා දෘෂ්ටියක්. එහෙම දකින්න මොඩයා නරකයි කියලා දැකපු හොඳ දේවල් අයින් කරනවා. හොඳයි කියලා දැකපු නරක දේවල් ගන්නවා. අරගෙන ඒ නරකාදී කිමිදී මේක මුළු ජීවිතේම විනාශ කර ගන්නවා. සත්තා ගච්ඡanti දුග්ගති දුගතියට යනවා. විනාශ වෙනවා. පුතා අනක්කු හොඳයි කියලා ගත්තා. ගංජා හොඳයි කියලා ගත්තා. කුඩු හොඳයි කියලා ගත්තා. තූල් හොඳයි කියලා ගත්තා. අනියන් සබදතා හොඳයි කියලා ගියා. ඒ පස්සේ බිරිඳ දරුවන්ට වංචා කොට, සැමියාට දරුවන්ට වංචා කොට අනාචාරයේ ගියා. හොරකම් කරලා කෑවා. මේ දැක්කේ හොඳයි කියලා පුතා මේවා. අදටත් එහෙම කරන්නේ හොඳයි කියලා ඔබට පේන හින්දා. නමුත් නරකයි. ලෝක සත්‍ය ඉදිරියේ නරකයි. නීතිය ඉදිරියේ නරකයි. සමාජ ධර්මතා ඉදිරියේ නරකයි. සංස්කෘතිය ඉදිරියේ නරකයි. ජාතිකත්වයේ ඉදිරියේ නරකයි. සසර ගමනක් දකිනාති සසර භව ගමනට නරකයි. ඒ නිසා ඒ නරකයි යයි සම්මත දේ හරි කියලා ජීවිතයට ගත්ත මිත්‍යා දෘෂ්ටිය නැති කරලා සම්‍යක් දෘෂ්ටිය ලබා දෙනවා බණ ඇහුවාම. දිට්ඨි මුජුම් කරෝති නිවැරදි දැක්ම ලැබෙනවා. චිත්ත මස්ත පසීදති. එතකොට මෙලව ජීවිතය තුල සතුටක්, පරලොව ජීවිතය තුල සතුටක් ඔබට ගෘහීය සමාජීය වශයෙන් වින්දනය කොට සසර පුරාවටම විඳීමේ උත්තම ධර්මඥාණයෙන් සෝභමාන වීමේ වාග්ය බණ ඇසීමෙන් ලැබෙනවා.
ඒ උතුම් වරන් ටික පිරිනමනු ලබන්නේ සල්ගාදු පවුලේ පින්වත් මෑණියන් වහන්සේ ඇතුළු දූ දරුවන් ඇතුළු නෑදෑ හිත මිතුරු සසර පුරාවට ඔවුන්ට මහා ප්‍රඥයින් ලෙස උත්පත්තිය ලැබීමේ වාග්ය මේ තුල තියෙනවා. දුන් දේ සුවඳයි, නොදුන් දේ ගඳයි. අවබෝධ කරගෙන සත්පුරුෂයන් හැටියට ඔබේ ධර්මඥානයේ වැඩි දියුණු කරගනිමින් තුනුරුවන් හා බැඳී මෙලව ජීවිතයේ පින් කුසල් රැස්කොට සසර භවගාමී ජීවිතයේ තියෙන අනන්ත දුක තේරුම් අරගෙන භවගාමී වැටෙන්න භවයට දුකයි. ඔයාලා මලගල් වලද ගිහිල්ලා පතනවා නේද? අකාලේ මිය ගියත් මා සහෝදරයාණන් මා මිත්‍රයාණන් නැවතද මේ සසර ගමනේ අපි අතරේම ඉපදේවා කියා ප්‍රාර්ථනා කරමින් මගේ අනුශාසනාව ඉවර කරනවා. බව තණ්හා අර මැරිච් එක ආපහු ඉපදෙන්නලු එවුන්ගා. බව තණ්හා මිනිහා ආපහු ඉපදෙන්නලු ගෑණිගා. බව තණ්හා ගෑණි ඉපදෙන්නලු මිනිහා ගාව. බව තණ්හාව මෙලවදී නොලැබිච්ච ඒවා පරලෝකීය හරි මට ලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ භව තණ්හාව. පින්වාක්‍ය කියවගෙන යනකොටත් භව තණ්හාව උපදිනවා පුතා මගක් යනකොට. පින්වාක්‍ය දෙනම දන් දුන්නා අපි කියන පින්වාක්‍ය ඔබ කරන ලද මේ කුසලයාගේ බලය කරනකොටගෙන සතර භව ගමන පුරාවට අකල් මරණ රෝග පීඩා ආදියකට ගොදුරු නොවි සොඳුරු ජීවිතයක් ගෙවන්නට ලැබේවා. සතරේ පුණ්‍ය බල මහිමයෙන් ඔබ සදිව්‍ය ලෝකයන්හි දිවසපත් වළඳා නැවත මේ මනුස්ස ලෝකයේ උපදින්නේ නම් මහා මන්දාතු ආදී සක්විති පෙළති මහරජ දරුවන්ට සෙයින්ද ජෝතිය ජටිල මෙන්දක පූර්ණ වර්ධනාදී මහ බල සිටුවරුන්ට සෙයින්ද අපරාපරිය වේදනී අකුසල කර්මයකින් ඔබ ස්ත්‍රියක වන්නේ නම් සුමනා සුජාතා විසාකා යසෝදරා කුලගෙන මාතාවන්ට ලෙසින්ද කලක මුත්තකලක නොනස්නා වූ සුවත කීකරු දූ පුත්‍ර ගව මහේදී ස්වර්ණ මුත්තා මාණික්‍ය ආදී ධන භව භෝග සම්පත් ලැබී කියනකොටම ගෑනු සාදු අර ලැබී කියලා කියනකොටම සාදුකාර පාත්‍රය ඉවරයි පුතා. ආයෙත් ඉහාට උඩලා යන්නේ. අතෙන් එනකොට වැඩේ හරි. සම්පූර්ණ වෙලා. එතනින් එහාට පින්වාසිය කියනවලු පුතා. ලැබුවා වූ මේ සම්පත්තීන්ට ආලේ ආදරේ නොකොට තුනුරුවන් කෙරෙහි සදහැතෙත් උපදවාගෙන අනිත්‍ය වූ මේ ලෝකේ අනිත්‍ය හැටියටත් දුක් සහිත වූ මේ ලෝකේ දුක් සහිත හැටියටත් අනාත්මීය වූ මේ ලෝකේ අනාත්මීය ලෙසින්ගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේලා දේශනා කොට වදාළ සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සජිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං යන උතුම් බුදු වදනට එකඟව පින් කුසල් රැස් කොට සංසාර භව දුක් නසා ලබන අජරාමර සංඛ්‍යාත අමෘත මහා නිර්වාණ ලාභයෙන් ඔබට මට අපිට සැනසීම ලැබේවා කියලා. එතකොට අරුන්දලා නින්දජී ලාරකට සාදුකාර පවත්තලා ආපු ප්‍රීතිය. ආපු ප්‍රීතියෙන් අතෙන් යන්න ඉතලා නින්දජී. අපිට එහෙම තණ්හාව උපදිනවා පුතා. මේ කෙලෙස් බල ලෝකේ පුදුම තණ්හාවක් තියෙන මේ ඉන්න ඔක්කොම එහෙම තමයි. පුදුම තණ්හාවක්, පුදුම ආසාවක්. නැත්තම් මෙච්චර ගැටෙන්නේ නැහැ පුතා. මේ ලංකාව ලස්සන සුඛෝපභෝගී පින්වත් රටක් නේ. සංදේශ සාහිත්‍යයේ කියවන්නකො බලන්න. ලංකාවේ තිබිච්ච ශ්‍රී විභූතිය නිවර්ණනා කරලා තියෙන්නේ. අපි කියමුකෝ ඒකට එකතු කෙරුවා කියලා. ටික එකතු කරන්න ඇති. හැබැයි නොතිබ්බනම් ඒක ලියන්න බෑනේ ඒකට ගල් ගහනවානේ. භික්ෂුන් වහන්සේ කෙනෙක් ග්‍රන්ථයක් ලියනකොට බොරු දාලා ලිව්ව හැකිද පුතා? බෑ. ගල් ගහනවා. එහෙනම් ඇත්ත ලියන්න ඕන. ඒ ඇත්තම තමයි ලියලා තියෙන්නේ. පැසේ නිබඳ සුවඳල් කෙත් වත්නවට ඇතේ ළමා වසු පැතියෝ අඳ දුරට දිසෙයි වේරෙහි සුර විමනක් ලෙසට
රසේ යම රසමය පියස දුට පන්ස කතුරයා කියනවා අමා රස දැනෙන ගමක් මට තිබුණාලු අමා රස කියන්නේ නිවන් සැප පුත නිවන් රසය සදාකාලික නූපදනා රසය ලැබෙන වාසනා ගුණයක් තිබ්බලු අජරාමර සංඛ්‍යාත ගම ඇතුලේ. ඇයි ගම කොහොමද? පැසේ නිබඳ සුවඳල්කෙත් වත්තවත. ජල මහමැද කන්න තුනම කවුනම සුවඳයි. ඇසේ ළමා වසු පැටියෝ හඬ දුරට ඒ ගම්මානේ ගාවින් යනකොට ඇහෙනවාලු දුරතියාම පුතා කොළු පැටව් වහු පැටව් කෑ ගහන හඬ උදේ හවස මිහිරියාවට අවුරුද්දෙන් අවුරුද්දට පැටව් දාලා කවුද? ඔක්කොමලා පැටව් දාලා අවුරුද්දෙන් අවුරුද්දට එක ගෙදර 10යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි 19යි 20යි මම 20 නැතුව 20යි මම දාන්නේ අම්මලා දෙන්නෙක් ඉන්නවා ওই මධ්‍යම පළාතේ අපේ බවුන්ඩරි අනුරාධපුරේ ගලේල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අපේ හාමුදුරු දරුවෝ 20 ඉන්නවා ඒ අම්මලා දෙන්න දරුවෝ 20 ඉන්නවා මම බණකට ගියාට පස්සේ මම කකුල් දෙක අල්ලලා වැඳලා අපේ හාමුදුරු මෙවුන් ඔක්කොම මගේ කිව්වා ගමක් මෙවුන් දැන් දරුවෝ 20නේ ඒ වයෝවෘද්ධ අම්මා දරුවෝ 20ක් හදලා දීග දුන්නාම පුතා එතනම 40යි ඒ 40ට කටව් දාපුවා ඒගොල්ලෝ එක බැඳිලා කැඩිලා ගියපුවාම ඒ පිටින් ගමක් මෙවුන්දා වාසනා මරණාදාර වන්දි ඕනද මරණාදාර වන්දි සුබදාසක වන්දි මොකක්වත් ඕනේ නැහැ ඒ උන්දා මැරිච්ච හැටි මුළු ගමම උන්දා කවුරුවත් කන්න දෙන්න ඕනේ නැහැ කවුරුවත් බොන්න දෙන්න ඕනේ නැහැ ඔක්කොම එකතු වුණා එක ගෙදර ආයෙ හින්දා උයාගත්ත කෑව වැඩි කෙරුවා කිසි කරදරයක් නැහැ දැන් වඳ බහතු කේන්දාරියේ කිලෝදලා මරුත් මම තමයි කුරු වෙනකම් මොකෙක් වන්නේ පුතා කුරු වෙනකම් එකක් නෑ මිනිහ අල්ලා ගන්නවා උස්සා ගන්නවා ඒ වඳ බහලා හාරකුත් නෑ මම දැක්ක පහුගිය දවස්වල අර රූපවාහිනියේ පෙන්නනවා ගෑස් වලට පොලිමේ ඉන්නවා වාගේම තෙල් වලට පොලිමේ ඉන්නවා වාගේම කිරි වලට මෙවුන්දලා පොලිමේ සම්බලක් තියෙන එකයිද කොහෙද? ඒකට කිරි නෑ කියලා මේකි පොලිමේ. බූවල්ෙන් තරන්න එකයි මොනවා? බූවල්ෙන් තරන්න ඕන ලංකාවේ කුලංගලලු. කොහෙන්ගලන්නේ කුලංගල තියෙන්නේ? කුලංගල කියන්නේ කුලවත් අංගන. කුලවත් අංගන. අංගන වල්. අංගන වල් වෙලා. කුලවත් නෑ. කුල ගෞරවය තිබුණා නම් කිරි හිඟන්න යනවා. කිරි තියෙද්දි ඒක දෙන්නේ විරූපී වේලු අප්පා. විරූපී. ඒක දුන්නොත් විරූපී වෙනවා. ඒ හින්දා ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රීලංකේ නිල් වන් කන පළසේ හැදුණු දෙනුන්ගෙන් දවා ගත්ති. හීනේ කාට දීලා හදාපු ගොනා තමයි ඉන්නේ. ඒක තමයි ඉන්නේ රටේ. හොඳ නරක තේරෙන්නේ නැහැ. නිකන් හිතලා බලන්නකෝ ඕලෙවල් විභාග ලියනකොට අපි පොඩි කාලේ හාමුදුරුවනේ ඕලෙවල් විභාග ලියනකොට පොලිසියෙන්, නේවි එකෙන්, ආර්මි එකෙන්, STF එකෙන් ගාඩ් එක දානවද? නෑ. පොලිසිය තිබ්බද නැද්දවත් අපිට අදාළත් නෑ ඉස්කෝලේ එහෙම ගන්න ඕනේ. මෙරුම් ගහ ගන්නවලු විභාග දවස්වල. එන්න ආරක්ෂාවට පොලිසිය මොකක්ද අධ්‍යාපනය? අල්ලපු ඉස්කෝලේ උන්ට ගහනවා නම් තමන්ගේ ඉස්කෝලේ උන්ට ගහනවා නම් මේ අවසාන විභාගයක් දෙලා ගෙදර ගිහිල්ලා ආපහු එන්න තියෙන එක විභාග පාස් වුණාම ඊළඟට ඉන්නේ උන්ට ගහලා මරලා ඔලු පළලා කඩලා බිඳලා තියෙනවා ඉගෙන ගත්ත ඉස්කෝලේ සම්පූර්ණ විනාශ කරලා මොකක්ද ඒ අධ්‍යාපනය? දැන් අවජාතක ගතියක් නෙමෙයිද බලන්නකො? ඒ ඔයාලා හදාගන්නේ කාන්නේ?
මේ රාජකීය ඉස්කෝලවල ඉන්නේ. අපේ මොග්ගලානේ ආන්දර කැලෑවල තියෙන ඉස්කෝලවල නෑ ඔය මොස්තර. රටේ උගත්තු ටිකේ ඉන්නවා කියන බලවත්තු ඉන්නවා කියන සුපිරි පාසල් කියන නවෝදයා කියන ජාතික පාසල් කියන ඉසුරු පාසල් කියන වටිනාකම් වලින් යුක්ත ඒ වාගේ එසේ. හැබැයි දුෂ්කර අති දුෂ්කර පාසල් වල අනේ ගා ගන්නෑ. ළඟදී සෑහීමකටපත් වෙලා බිම හරින්නගෙන පුරුදු ගාලා අධ්‍යාපනයේ හැටිදාදුරට ලබාගෙන නතර වුණා. තාක්කරියෝ නෙමෙයි අම්මා අඳුරන තාත්තා අඳුරන ගහකොළ තුරුලතා ඇලදොල ගංගා අඳුරන හෙටක් දිහා දිවියෙන් වඩන්න දිවිය වඩා හෙටක් දකින්නට හැකි ශක්තිය තියෙන පිරිසක් මේ ලෝකේ බිහි වෙනවා. ඒ අවබෝධයෙන් පුතා ලෝකේ දකින්න ඕන. ඒක නැත්තම් වැඩක් නැහැ. මම මේ අවැසි ශක්තිය අවබෝධය ලබා දෙනුවත් ඔබ වෙනුවෙන් මාතෘකා කරන්න යෙදුනේ ගැඹුරු සූත්‍ර දේශනාවක එක් සූත්‍ර පාඨයක්. අපේ ආගමේ කරුණු 4ක් විස්තර කරන්න තියෙනවා. 12 විතර වාගේ ඉවර වෙනකොට මට බලාගත්ත හැකි තුනුරුවන්ට ආදරෙන් බලන්න ආවේ කවුද නැත්තේ කවුද කියලා. ආමුදුනේ හෙට වැඩ එතකොට. ඇයි මට හෙට වැඩ නැද්ද? මටත් හෙට වැඩ. ඔබ එහා පැත්තට පැන්න පුදියවුවා මම අනුරාධපුරේට යන්නේ. පාන්දර 2-3 වෙනකම්. පාන්දර 2-3 වෙනකම් ගිහිල්ලා අනිදාගෙන හෙට උදේ තියෙන වැඩසටහන ඉවර කරන්න. ඒකට යන්න ඕනේ. හවස තියෙන ධර්ම දේශනාවට ආපහු පොල් ගහලා එන්න ඕනේ. මේ ඔක්කොම කාර්ය භාරය ඇතුලේ මං ඊයේ රාත් පැය 2:00 ඉඳාගෙන තියෙන පෙරේදා රාත් පැය 2:00යි පළමුදා රාත් පැය 2:00. උදේ අවුරුදු බණ කියලා මහරජා ගිහිල්ලා ගෙදාගෙන දුර ධර්ම දේශනා තිබුණේ. ඒ ඉඳ පාන්දර 4ට ආපහු අවදියලා ආපහු එන්න ඕන. මග නතර වෙන්න බෑ. රෑ හරි ගිහිල්ලා ඊළඟ දවසේ කළමනාකරණය කරලා මගේ පන්සලේ වැඩ ටික සහ ගොවිපලේ වැඩ ටික හරියට බලලා සකසා යෙදවිය යුතු තැන්වලට යෙදවිය යුතු පුද්ගලයන් සහ භාණ්ඩ යොදවා මා ආ යුතුයි. නැත්තම් කල්පනාකරණය වෙන්නේ එක පැත්තක් කඩා වැටෙනවා. ඉතින් අවබෝධයෙන් පින්නතුනේ ජීවිතේ වෙහෙසෙන්න පුළුවන් උපරිය වෙහෙසෙන්න ඕන හයිය තියෙන කාලේ. මම නාකු උනාට පස්සේ ආයෙ මට පුළුවන්. දැන් මම තවත් යන්නේ. මැදියම් වී තව ටික දවසක් යනකොට නාකීම. එතකොට මටත් කියන්න තියෙන්නේ මට මහලු වයසේ බැරිය වෙන ගායන අපෙරසේ. ගුත්තිල පඬිතුයෝ නාකි වෙනකොට කිව්වා. මම මහලු වුණාට පස්සේ පෙරසේ වයන්න මට බෑ. පෙරසේ ගයන්න මට බෑ. පෙරසේ කියන්න මට බෑ. මා පෙරසේ කිව්වා වාගේ කියන්නට පිරිසක් හදලා ඉතුරු කරලා කියන්න බැරි වෙනකොට පැත්තකට වෙලා මාතනෝ ලෝකේ දිහා බලලා සතුටු වෙන්නට පුළුවන් නම් පුතා ඒක තමයි මිනිස් ජීවිතේ හරය. එඳ ඔබ එතෙන්ට යන්න වීර්ය කරන්න. නාගි වෙලා පින් කුසල් රැස් කරගන්න ඔට්ටු වෙන්න හැදුවාට බැරි වේවි. ඒ නිසාවෙන් ආධ්‍යාත්මේ මේ උතුම් සංඝාදු මහත්මියගේ මිය යන්නට යෙදුණු සංඝාදු මහත්මයාගේ පරම්පරාවේ දරුවන් තම වැඩිහිටි කුල දෙතුන් පෙරදරි කොට පුදනු ලබන මේ ධර්ම දානමය මහා පුණ්‍ය කර්මෙන් ධර්මඥානය උකහාගෙන ලබාගෙන මෙලව දිවි ගමනත් පරලොව දිවි ගමනත් සරුසාර කොට ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සත්‍ය ධර්මතාවයන් අවබෝධයටගෙන සසර භව දුක් නසා ලබන අමා නිවනින් සැනසීම ලබන්නට චන්ද්‍රසේ සංඝාදු මැතිතුමාගේ ප්‍රාණකාරයා ඇතුළු වරිගක්කාර ඥාතීන් පින් බලාපොරොත්තු වන්නේ නම් ඒ හැම දිනාටම විහාර ගණයේ අපවත් වී වදාලා වූ නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ ගෞරවනීය මහ සංඝරුවන පින් ගන්න වේ නම් ඒ හැම දිනාටම අද ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත් ඔබේ නමින් මේ පරලෝ යන්නට යෙදුණු හැදු වැඩු තනු ගුරුවර දෙමාපිය බන්දු මිත්‍ර පුත්‍ර කලත්රු භාතෘ භගිනී ආදී යම් ඥාති ශ්‍රී වේ නම් ඒ හැම දිනාටම ඔබටත් මටත් මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම සෝවාන් ආදී මගඵල පිළිවෙලින්
අමා මහ නිවනට මඟ තැනේවා කියන අරමුණින් සාදු කියලා ප්‍රාර්ථනා කොට බණහඬ ලෑස්ති වෙන්න. පින්නතුනි මම මාතෘකා කරන්නට යෙදුනේ සත්‍ය විභංග සූත්‍ර දේශනාවේ සූත්‍ර කාණ්ඩය. සත්‍ය විභංග සූත්‍රය කියලා කියන්නේ ධම්සප්පවතුන් සූත්‍රයේම විස්තර කරලා තියෙන සූත්‍රය. ධම්සප්පවතුන් සූත්‍රයේ චතුරාර්ය සත්‍ය ගැඹුරින් විස්තර කරලා තියෙනවා. සත්‍ය විභංග සූත්‍රයේ ඉතාම සරලව විස්තර කරලා තියෙනවා. ඒක සාමාන්‍ය අයට තේරෙන්න හදලා තියෙන්නේ. ඒක දේශනා කළේ සරියුත් මහ රහතන් වහන්සේ. ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්සප්පවතුන් සූත්‍රයේ ගැඹුරු නිසා සාමාන්‍ය බුද්ධියක් තියෙන අයට තේරෙන්න විස්තර කරන්නද කියලා බුදුහාමුදුරුවන්ගෙන් අනුදැන වදාලා ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ අවසර දුන්නා සරියුත් මහ රහතන් වහන්සේට ඒක විස්තර කරන්න. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේ ඒක විස්තර කරා කොතෙක් විස්තර කළාද කියනවා නම් සිංගීති ලදරුවෙකුට මවක් ඇකේ තබාගෙන ස්නේහයෙන් කිරිපොවන්නේ යම්සේද දරුවා ඒ වෙලාවට විඳින්නේ යම් සතුටක්ද ප්‍රීතියක්ද එසේ දැනුණාලු සත්‍ය විභංග සූත්‍රය අහලා. ඒ තරම් රමණීය විදියට ඥාන අවබෝධ වෙන විදියට සූත්‍රේ කෑලි වලට කඩ කඩා විස්තර කරලා තියෙනවා. මම ඔබට මාතෘකා කළේ මාර්ග සත්‍ය විස්තර කරන තැන. මාර්ග සත්‍ය මොනවද තියෙන්නේ? මාර්ග සත්‍ය මොනවද තියෙන්නේ? වාසකම්මල හාල් නැස්සන් වලු එහෙම මාර්ග සත්‍යයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මන්තිරු 8ක පාරක් පුතා හයිවේ. මන්තිරු 8ක පාරක් තියෙන එක අතටම තියෙන්නේ. එක අතටම තියෙන්නේ. යන්න ඒ පාරේ පුතා ට්‍රැෆික් නැහැ. හිර වෙන්නේ නැහැ. හැප්පෙන්නේ නැහැ. ගමන යන්න හැපි නැහැ. මහන්සි නැහැ. සතුට, සැනසීම, ප්‍රීතියමයි උදා වෙන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා නම් 8කින් යුක්ත මාර්ගාංග 8ක් තියෙනවා. ඒ 8න් එකක් මන් තෝරගත්තා ඔබට කියන්නේ ලංකාව වැටී තියෙන තැනින් ගොඩගෙන ඔබ වැටී සිටින තැනින් ගොඩ අවුදින් පැහැබර අනාගත මිනිස් දෙවියකට උරුමකම් කියන්නට ශක්තිය පිරිනැමෙන උතුම් දේශනාවක් නිසා මං මාර්ගාංග 8 සම්මා වායාම කියන මාර්ගාංගය තෝරගත්තා. කතමංචාවසෝ සම්මා වායාමෝ ඉදාවසෝ භික්ඛු අනුපන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya anuppannānaṁ kusalaanaṁ dhammānaṁ uppādāya uppannānaṁ kusalaanaṁ dhammānaṁ titiyā asammosāya bhiyo bhāvāya vepullāya bhāvanāya pāripūriyā චන්දංජනේ දිවාය මති විරියං ආරබති චිත්තම් පග්ගන්නාති පදති. මේ කාරණා හතර විස්තර කරනකොට මේ ඉන්න හැම දෙනාගේම චරිත ගැන මම කියනවා. එක ගෑණියෙක් මිනිහෙක් කතා වෙන්නේ නැති වෙන්න ඔබේ චරිතය මම කියනවා.
හංගාගෙන හිටපුවයි එලි පිට තිබ්බුවයි ඔක්කොම කියනවා අඳුරෝ මං අද අය මට එන්නම් දෙයක් දන්නේ නැනේ ඒ නිසාවෙන් මං අද කියනවා ගල් වානේ මෙවුන්දලගේ වගේ පළවෙනි වීර්යය මිනිහෙක් වඩන්න ඕනේ පළවෙනි වීර්යය බුදුහාමුදුරුවෝ අනුගාන වදාරනවා පින්නතුනි අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය ඔබ වීර්යය කරන්නලු මෙච්චර කාලයක් නොකරපු පව් නොකර ඉන්න මේක හරි දාර්ශනික කාරණාවක් පුතා මේ හතර වෑයම වීර්යය කරනකොට හරි පෝසත් මිනිහෙක් හැදෙනවා මෙච්චර කාලයක් ඔබ කෙරුවේ නැති පව් තියනවනේ නේද? කෙරුවේ නැති අඩුද? කෙරුවේ නැති පව් අඩුද වැඩිද? ඇත්තටම පින්නතුනේ අපේ හැමදෙරෝනේ මිනිස්සු හිතේ තියාගෙන හිටියට අරකනම් මහා පව්කාරයා කියලා මිනිස්සු එච්චර පව් කරලා නැහැ. එකක් දෙකක් ඔය කරලා කියන්නේ අපේ ඇහි මානෙ. රේරුකාණේ චන්දවිමල හාමුදුරුවෝ පොතක් ලියනවා කෙලෙස් 1500ක් කියලා. කෙලෙස් 1500ක්. අකුසල කර්ම 1500ක්. නිර්මාණය වෙනවා. පාප කර්ම 1500ක්. ඒ කෙලෙස් ධර්ම මත පිහිටියොත්. පුතා ඔයාටෝ කරලා තියෙන පව් බැලුවොත් එහෙම සමහර විට එකක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් අටක් නවයක් 10ක් කොහොම ඇති අපි කියමු 100ක් කියලා 1500න් 100යි 1400ක්ම තව එහෙ පිටින්ම තියෙනවා අන්න ඒ කරපු නැති අකුසල කර්ම පාප කර්ම තියෙනවානේ ඒවා ජීවිත ගමනෙන් සමුගෙන යන තාක් කල්ම නොකර ඉන්න වීර්ය කරන්නලු කවුරු කිව්වත් කරන්න නැතුව ඉන්න සමහර වාසියට එක එකාගේ බහේ වැටිලා කරනවනේ පව්. දැන් මේ ළමයි මේ ඉන්න ඔබ අප හැමදෙනාම මේ වයෝවෘද්ධ අම්මලා හිටන් ඔක්කොම බලන්නකෝ ඔබ චූටිම කාලේ පව් කරාද කියලා. නෑ නේ කාටවත් ඊර්ෂ්‍යා කළේ නෑ වෛර කළේ නෑ ද්වේෂ කළේ නෑ තණ්හාවෙන් බැලුවේ නෑ හොරකම් කෙරුවේ නෑ කාටවත් ගැහුවේ නෑ බැන්නේ නෑ මොකෙක්වත් මැරුවේ නෑ කාමයේ වරදවා හැසිරෙන්න තුන්හිතකින් හිතක් පහළ වුන්නේ හරිම නිකලල් පිරිසිදුනේ පුතා චූටිම කාලේ මේ ඉන්න පැටව චූටිම පැටව පිරිසිදු වැරදි කරනවම නෑ එහෙම හිතපු අපිට වෙච්ච දේ බලන්නකො ඈ එහෙම හිතපු ඔබට වෙච්ච දේ ඔබම බලන්න මොන තරම් පව් කන්දම් මේ වෙනකොට කෙරුවාද කිය. සමහරු ගත්තු මිනිහව මැරුවාද? සමහරු ගත්තු ගෑණියව මැරුවා. ගත්තු මිනිහට වද දුන්නා. ගත්තු ගෑණිට වද දුන්නා. බිහි කරන්න හදපු දරුවන්ව මැරුවා බිහි වෙන්න ඉඩ දුන්නේ නැහැ. බිහි වෙච්ච දරුවන්ට වද දුන්නා. මගේ දරු පැටව අහසට දැට දිගු කරන් අම්මයි කියා ගමට මාඩ තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින් යන්න උඹ ගියා උකසට දරුසනේ අරන් ඇල මල් පිපුණු දෙවටදී හමු වෙලා එදා දුන්න බානිසා උඹටත් දුක උරුම වුණා ආත්මයන්තරේ ගේ පැල පසු කරන් ගියා පුංචි උන් අඬයි අම්මා බැස්ස නෑ කියා කන්න බෑ කියයි බතුගුලි ලොකු වැඩි කියයි නින්ද නෑ කියයි මගේ කවිතාල නෑ කියයි මටත් නින්ද නෑ හිත නුඹ ගැනම ගතු කියයි හඬන හිත නිවන මල් පැණි නැතුව බැරි හැඩයි
එක සමාජ ගැටලුවක් පුතා ඔය ගීතේ ගෑනුන්ව පිටරට යැවීමේ ධර්මතාවය මත ඇති වුණු ගැටලු රාශියක් පිළිබඳව මේක කියනවා. දරුවෝ කායිකව සහ මානසිකව අම්මා හොයමින් පුදුම දුකක් විඳිනවා. ඒ ලාමක සිත් ඇති දරුවන් ඉදිරියේ රෞද්‍ර ගති ලක්ෂණ තියෙන තාත්තාට සිව්මැලි මවසේ වෙන්නට නොහැකිලු. පානුකේ කියන ලක්ෂණට කන්න බෑ කියයි බත්ගුලි ලොකු වැඩි කිය. අම්මා බත් දීපු තාලේ තාත්තා බත් දෙන තාලේ පරාසයක් නෙමෙයි. අම්මා බත් ටික මට හොඳට මතකයි අපේ චූටි නංගිලාට මල්ලිලාට බත් දෙනකොට නෑඹිලියට දාලා අර මැටි නෑඹිලිනේ තිබ්බේ කාලේ නෑඹිලියට දාලා හැන්දේ පිටපැත්තෙන් මෙහෙම දෙපැත්තට මැදලා ඒ බත් ටික හොඳට අඹරලා ඒ අඹරාපු බත් ටික අරගෙන තමයි දිවේ තියන්නේ. තාත්තා කරන්නේ පුතා පිඟානට දාගත්තා ගියා ඉඳගත්තා අරකින් අහුරක් ගත්තා අරකගේ කටේ එවුවා. කාපි අරුට දිවහරවා ගන්නත් බෑ කටට ප්‍රමාණයක් වැඩි අරුවා ඔට්ටුනා ගිල ගන්නත් බෑ හුස්ම ගන්නත් බෑ ඊට පස්සේ තාත්තගේ අතට ගහනවා එපා කියලා මොනවා එපා කියලා කියන්නේ බත් එපා කියලාද නෑ මරන්න එපා අම්මා විකුණා පුතෝ මාව මරන්න එපා කියලා මේ කියන්නේ අපි එතකොට තාත්තා තේරුම් ගන්නවා දරුවා පිළිබඳව වැරදි දැක්මක් බඩගිනි නෑ කන්න බෑ කියලා කියන්නේ. එනම් බුදියාපිය. කන්න බැරි නම් බුදියාපිය. බුදියන්න නින්ද නෑ කියයි මගේ කවිතාල නෑ කියයි. අම්මා කියපුවා දන්නවද මේ මිනිහා? ඈ? අම්මා කියපුවා මේ මිනිහා දන්නේ අම්මා මැතුනේ පුතා බුද්ධ මන්ත්‍රේ. ගෙදර බුදුන්නේ ගෙදර බුදුන් මතුරන ලද බුද්ධ මන්ත්‍රයෙන් දරුවෝ නිදාගත්තා. ඕක තමයි අම්මගේ තමයි. ඕනේ ගොරහැඩිය කියලා හදනවා. අම්මාගේ මේ උත්තම තනුවට ඕනම ගොරහැඩිය කියලා හදනවා. ස්වර තුන පුතා. ස්වර තුනෙන් ඔබට ගිහිලා තියෙන ස්වර 4. 5යි 7 3යි 4 ස්වර 4 කාණ්ඩයේ තියෙන සියලුම දරු රැළවිලි ගීත. මොන භාෂාවෙන් තිබ්බත් පුතා තියෙන ස්වර කාණ්ඩයට 4 තමයි. ස්වර 4 කාණ්ඩයේ තමයි අපේ ආගමේ පිරිත් තියෙන්නේ. පිරිත් ආධ්‍යාත්මීය සුවය දෙනවා. දරුවන්ට ආධ්‍යාත්මීය සංවර්ධනය කරලා මානව ලෝකයට ආදරයේ හිතෙන ලෙන්ගතු කෙනෙක් හැටියට නින්දට යනවා. ස්නේහයෙන් තාත්තට ඒක දෙන්න බෑ අම්මා නැත්නම්. එහෙම වුණාම සෞද්‍ර දරුවෝ බිහි වෙලා අම්මාට වෛර කරන තාත්තාට වෛර කරන ලෝකයට වෛර කරන જાතිය බිහි වෙනවා. ඒකනේ පුතා මේ වර්තමානයේ බිහි වෙලා තියෙන්නේ. වර්තමානයේ බිහි වෙලා තියෙන්නේ ඒක. මම අර අරගලේ වෙලාවේදී ගොඩක් කනගාටු වුණා. අරගලේට මම කැමති. අරගලේට කැමති. හැබැයි අරගලේ ඇතුලේ කරපු ඒවාට මම අකමැති. කෝටි ගණන් වටිනා මහපාර ගිනි තියනවාට මම කැමති නැහැ. කෝටි ගණන් වටිනා යාන වාහන ගිනි තියනවාට මම කැමති නැහැ. කෝටි ගණන් වටිනා සුවිශේෂී මන්දිර ගිනි තියනවාට මම කැමති නැහැ. සුවිශේෂී වටිනාකම් වලින් යුතු මිනිසුන්ව විනාශ කරනවාට මම කැමති නැහැ. මේ හැම තැනම තිබ්බ වරද විතරක් විනාශ කොට අනිත් භෞතික ලෝකයේ සියලු සම්පත් ඉතුරු කරන්නට පුළුවන් වුණා නම් ඒක තමයි අරගලයේ හොඳම ප්‍රතිඵලය. අරගලයේ හොඳ ප්‍රතිඵලය ඒක. අපි අරගලේ ඉවර වෙලා අර දෙමළ චිත්‍රපටි වල හින්දි චිත්‍රපටි වල වාගේ නම් ඉතුරු වෙන පැත්ත පුතා වැඩක් නැහැ. හොඳට බලන්නකො දෙමළ චිත්‍රපටියක හින්දි චිත්‍රපටියක ඒකේ ඉන්නවා සුදු චරිත දෙකක් ප්‍රධාන චරිත දෙකක්. යථාර්ථයේ පසක් කොට ලෝකේ ජය ගන්න යන කෙල්ලයි කොල්ලයි දෙන්නව
දෙපාර්ශවයක දෙන්නෙක් නෙමේ එකතු වෙන්න හදන්නේ අහස මහ පොළොව වාගේ දුර තියෙන දෙකක් එකට වෙන්න යන්නේ. ඒ එකට වෙන්න යන දුර වස්තු දෙක ඉදිරියේ ගැටෙන්න ඉන්න පිරිස සම්බාධක බොමයි. ඒ සම්බාධක ඉදිරියේ ඒවා ජයගෙන අර ජෝඩුව කසාද බඳිනකොට පුතා හතර වර්ගයේ ගෙවු ඔක්කොම මැරිලා ඉවරයි. හතර වර්ගයේ ගෙවු මැරිලා ඉවරයි. හතර වර්ගයේ ගෙවු දේපොළ වස්තුවත් ඉවරයි. ඔක්කොම විනාශ කරලා අර ජෝඩුව කම්මකට නැගිනවා පේනවා තින්ගල්ලාගෙන පුතා. දී ලෝකයන් යනවාද මන් දන්නේ නැහැ. ජෝඩුව අතින් අල්ලාගෙන සින්දුවක් කියකේ කණ්ඩක් කොට වෙනවා පෙන්නනවා අවසාන චිත්‍රපටි. නිමාවයි. යථාර්ථයේ පසක් කොට දීලා යන්නේ. එහෙම නෙමෙයි පුතා මෛත්‍රිය. සෙනෙහ බලන. ලෝකේ ආදරය කරමින් සත්පුරුෂයන් හැටියට අපිට යම් අරගලයක් ඔස්සේ ගිහිල්ලා අපේ අවශ්‍යතාවය පූර්ණ කරගන්න ඕන. හාමුදුරුවෝ එවුන් එක්කන් එහෙම බෑනේ. එවුන් එක්ක බෑ තමයි. බැරි හින්දා අමාරුවෙන් දැන් බුදුහාමුදුරුවෝ අරගල තුනකට එනවා. බුදුහාමුදුරුවෝ අරගල තුනකට එනවා ලංකාවට. බුදුහාමුදුරුවෝ නිකන් විනෝද චාරිකාවක් ආවා නෙමෙයි පුතා. සාධර්මයේ දේශනා කරලා යන්න ආවා නෙමෙයි. බුදුහාමුදුරුවෝ ආවේ මහා විනාශයන් සිද්ධ වෙන අරගල තුනකට. එකක් මයංගනේ, අනික නාගදීපේ, අනික කැලණි. ඒ අරගල තුනට ආවේ. මයංගනේ යක්කු බෙදිලා ගෝත්‍රිකයෝ ගහගෙන මරාගෙන මහා විනාශයක්. මොකේදද? පුටුවට. රාජකීයත්වයට. බලයට එන්න. ඒකවල බුදුහාමුදුරුවෝ ඇවිල්ලා සාමදාන කරලා මිනිස්සු හැටියට ජීවත් වෙලා කියලා උන්වහන්සේ වැඩියා. ටික කාලයක් යනකොට ආපහු නාගදීපේ පටන් ගත්තා මාමයි බෑනයි චූලෝදර මහෝදර මහ බඩයි හීන් බඩයි දෙන්න. පරම්පරාව බඩ හෙන්න බඩක් රුදීන චූල උදර මහා උදර. බඩෝ දෙන්න මාමයි බෑනයි දෙන්න අරගලයක් ආවලු රජකමට බලයට. ඒ ගමන නෑයෝම මරාගෙන අලුමුදයක් යනවා පෙරිලා බුදුරජාණන් වහන්සේ වැඩලා සාමදාන කරලා වැඩම ආවදාලා. ඊළඟට සහෝදරයෝ ගහගත්ත පුතා මෙතන. කොළඹ කිට්ටුව සහෝදර අරගල තමයි තියෙන්නේ පුතා. සහෝදරයෝ කාලා සහෝදරයෝ ගහගෙන සහෝදරයෝ හූරාගෙන ඒ දෙවල් දෙන්නේ. ඒගොල්ල බුදුහාමුදුරුවෝ වැඳලා මයංගනේ මැණික් පුටුවේ අරගලය සංසිඳවල උන්වහන්සේ වැඩියා. අරගල තුනකට ආවා. ඒ අරගල තුනටම එක සොල්දාදුවෙක්වත් ගෙනාවෙත් නෑ පුතා. ඉරට්ටයක්වත් අරන් ආවෙත් නෑ. උන්වහන්සේ අරගෙන ආවේ ශ්‍රී සද්ධර්මයේ පමණ. සද්ධර්මයේ උත්තම බලමහිමේ සාමකාමී සමාජයක් ගොඩනගන්න පුළුවන්. ලංකාවේ ප්‍රධාන පාලකයා වන ජනාධිපතිගේ සිට පදික වේදිකාවේ ඉන්න යාචකයා දක්වා පුතා ධර්මයේ දැකලා මේ රටේ ජීවත් වෙනවා නෙමෙයි. ධර්මයේ අනුව වෘත්තීන් කරනවා නෙමෙයි. ධර්මයේ අනුව රට පාලනය කරනවා නෙමෙයි. ධර්මයේ අනුව රාජ්‍ය සේවයේ පිටලා ඉන්නවා නෙමෙයි. ධර්මයට අනුකූලව තමන්ගේ ගොවිතැනේ ඉඳලා මේ රට නගා හිටවන්නට කරන සියලු කර්මාන්තකරණයන් කරනවා නම් මේ රට මීට වඩා ලස්සනයි දැහැමි පෝසත් බෝසත් එකක් වෙලා. හැබැයි පුතා අපි කරන්නේ ඉපදිච්ච දවසේ ඉඳලා හැදීගෙන වැඩිගෙන එනකොට මේ ලෝකයේ ඇතුලේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මදමාන ගති, හොරකම, බොරුව, වංචාව, අවිහිංසනය මේ වාගේ ඒවා ජීවිතයට පුරුදු කරගෙන තවත් කෙනෙක් කලා පෙලා තමන්ගේ සැපත ලබන්නට වැරදරන ක්‍රමවේදයන් තියෙනවා. ඔයාලා ළමයින්ට උගන්වනවා නේද? ඔයාලා බබාට උගන්වනවා? ඇයි උගන්වන්නේ? බොරුවක් කියන්නේ නැතුව ඇත්තම කියන්න මට. මේ වෙනකොට ළමයින්ට උගන්වන්න ඔට්ටු වෙන්නේ කුමන සංකල්පයක් ඔළුවේ තියාගෙනද? අපංකව මේක එළියට දැම්මොත්
හොඳ රටේ ලොකු රැකියාවක්. දෙක හොඳ බලය ඇති නායකත්වයේ ඇති බලවතෙක්. සල්ලි ගොඩාක් හම්බෙන තැනක්. මේ තුන ප්‍රාර්ථනා කරගෙන මිස මේ කවුරුවත් පුතා ලෝකේ ජය ගන්නා සත්පුරුෂ මිනිසෙකු වේයන් කුමක් හෝ ඉගෙනගෙන සත්භාවයෙන් කියලා ප්‍රාර්ථනා කරනවා මෙතන නේ. ආම්දුනේ අර අදූර දර්ශී තෘෂ්ණා බරිත දැක්ම තියාගෙන ඒ ළමයාව අරන් ගියපුවාම ළමයා මිනිස් ලෝකෙන් ඔබට යන්නේ. මිනිස් ලෝකෙන් ඔබට යනවා. ඒකනේ පුතා ඔය අනුන්ගේ දුක නොදැන බිහි වෙච්ච නිකල් ජීවිතය විනාශ කරගෙන අන් අයගේ ජීවිතත් විනාශ කරමින් ගමනක් යන්නේ රටේ රටවැසියෝ. ඒකට ಜಾති කුල ගෝත්‍ර ප්‍රවේණි ભેද නැහැ. ආගම් ભેද නැහැ. සමස්ත රටවැසියන් මුස්ලිම් මිනිස්සු තොරකම් කරනවා, දමිළ මිනිස්සු තොරකම් කරනවා, සිංහලයෝ තොරකම් කරනවා, ඉස්ලාමිකයෝ තොරකම් කරනවා. හරක් හොරු ගොඩක් ඉස්ලාම් තම අප්පා. හරක් හොරු ගොඩක් ඉස්ලාම්. කුඩු බිස්නස් වල වැඩිපුර ඉස්ලාම්. පල්ලෙහා තට්ටුවේ ඉන්නේ සිංහලයෝ. දමිළයි. හැබැයි ඉහළම ඉස්තරේ මහා ව්‍යාපාර කරගෙන ඉන්නේ කුඩු මුස්ලිම්මයි. රටවල් වලින් මෙහාට. ඒ වාට හේන් සහැල්ලුවක් ලිහිල් බවක් දෙන්නේ දේශපාලඥයෝ. හොඳට බලන්න. හැම ජාතියකම ඉන්නවා පුතා මේ රටට අහිත කර වැඩ කරන මිනිස්කමට අහිත කර වැඩ කරන මිනිස්සු. බොරුවක් කරන්නේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ මායාවක් දක්වනවා. මහම්මද් තුමා ඉදිරියේ මායාවක්. ඒ වගේම පුතා බෞද්ධ දර්ශනයේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මායාවක් රංගපෑමක්. හින්දු භක්තිකයෝ පුතා ජෛන මහාවීරතුමාගේ දර්ශනය ඉදිරියේ රංගපෑමක්. රංගපෑමක් තියෙනවා. ඇත්තම ඒ අය පෙන්නුව එක අනුගමනය කළා නම් මේ නපුරු සමාජයේ නෑ. ඉස්ලාම් ධර්මයේ උගන්වනවා පින්නතුනේ මෛත්‍රිය තියෙන මිනිස්සු. හින්දු ධර්මයේ උගන්වනවා අතිශයින් මෛත්‍රිය තියෙන මිනිස්සු. කතෝලික ධර්මයේ උගන්වනවා සියලු සත්වයාට ප්‍රේම කරන මිනිහෙක් වෙන්න. බෞද්ධ දර්ශනයේ උගන්වනවා පුතා සකල ලෝ සතුන්ටම මෙත් වඩන අවිහිංසාවාදී ධර්ම. මේ හැම එකේම උගන්වනවා. නමුත් මේ සියලු වර්ගයන් මේ සියලු ආගම් දර්ශනවල ඉන්න මිනිස්සු සට කපට කෛරාටික ගති කෙලෙස් ධර්ම හිතේ තියාගෙන ජීවිතයේ නවතම වැරදි නිර්මාණය කරමින් තාක්ෂණයේ විද්‍යාව පාවිච්චි කරමින් වැරදි කරමින් ඉදිරියට යනවා පාපතර ලෝකයක. ඒකෙන් අත මිදෙන්න නම් පුතා මෙච්චර කාලයක් අපෙන් සිද්ධ වෙච්ච නැති වැරදි වලට අත නොතියා නිකලල්ව අරගෙන ආපු ළමා කාලේ ගැටවර කාලේ තරුණ කාලයේදී ආරක්ෂා කරගෙන මැදියම් කාලයේදී ආරක්ෂා කරගෙන නාකි වියේදී ආරක්ෂා කරගෙන සතුටින් මැරෙන්න පින් කැමති චරිතයක් වෙන්න. එතකොට හරි ලේසි. ඔබ එන ගමන් මගේ කොටසක් දැන් විනාශ කරගෙන තියෙන්නේ. තව කොටසක් ඔබට කරන්න ඉතුරුව තියෙනවා පව් කරන්න. අඥානවන්තයන් ලෙස ඒ නවතම පාප කර්ම වල නොපැටලී යහපත් ගමනක් යන්න වීර්ය කරන්න. යාළුවෝ මිත්‍රාදී නෑයෝ ඔබ වැඩගෙන යන්න හදයි. අපි ඉපදෙනකොට අරක්කු බිව්වේ නෑ පුතා. ගංජා බිව්වේ නෑ. කුඩු බිව්වේ නෑ. මිනි මැරුවේ නෑ. සත්තු මැරුවේ නෑ. ස්ත්‍රී දූෂණ කරේ නෑ. ළමා අපයෝජන කළේ නෑ. අනුන්ගේ දේ කඩා වඩා ගත්තේ නෑ. එකිනෙකාට බොරු කියලා, ભેද කරලා, කේලාම් කියලා, ගිනි කියලා මේ සමාජය විනාශ කරේ නැති සත්පුරුෂ ධර්ම තිබුණේ අපේ. ආන් ඒවා යම් ප්‍රමාණයක් ඔබ ළඟ ඉතිරි වී නම් ඒවා සුරක්ෂිත කොට ඒ ගුණයන් ආරක්ෂා කරගෙන මේ සමාජයේ ඉදිරියට යන්න වීර්ය කරන්න. ඒක සම්මා වායාම
අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. ඉපදිච්ච නැති පව් උපද්දව්වෙම නැහැ. ඒක හොඳ වීර්යයක්. නිවනට හොඳ වීර්යයක්. දෙක උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. මෙච්චර කාලයක් කරපු ඒවා නවත්තලා දාන්නලු. ප්‍රහාණය කරන්නලු. නැති කරලා දාන්නලු. දැන් කරපු කවුරුද පුතා අර වගේ ඕනේ විස්තර කරන්න ඕනේ දන්නවනේ නේද මේ වෙනකන් කරපු කවුරුද ඔබ දන්නවා මම ඕනනම් මෙතන පෙන්නන්නම් අපේ හාමුදුරුවනේ මේ ජීවත් වෙලා ඉන්න අය ඔක්කොම මේ අය මැරිලා ඊළඟ භවයේ උපදින්නේ හරක් වෙලා මේ මෙතන කොටසක් ඉන්නවා මේක සත්‍යමයි අපේ ආඳුරෝ හොඳට දෙවුන්දලාට ඊළඟ පොයක පෙන්නන දාලා ආඳුරෝ කියාපු එක මේන් තියනවා කියලා සූත්‍ර පිටකයේ තියෙනවා කම්ම විභංග සූත්‍රයේ ඒ කාන්තේම උපදින හරක් වෙලා කොටසක් මෙතන මම දන්නවනේ ගල්වාන ගැන දන්න හින්දා මං කියන්නේ මේ ඇවිල්ලා ඉන්න අයගෙන් කොටසක් අතෙන් යනවා බලන්නකෝ මේ මනුස්ස ජීවිතේට අපි කරපු අපරාධේ මේ උතුම් මිනිස් ජීවිතේ කරපු අපරාධය බලන්න. ඇයි ආන්නේ අපි එතන උපදින්නේ? මෙච්චර බණහනවා, සිල් ගන්නවා, භාවනා කරනවා, විහෙර විහාර කොට නගනවා, එහෙව් කොට අපි හරක් වෙනවා. වෙනවා. මොකක්ද හින්දාද? අපේ ආන්දරන්ගේ මෑණියන් වහන්සේට මම දාවාල කිව්වා. එවුදායි ඉන්න දන්න ලොකු අයියටයි අම්මටයි දෙන්නට මං කිව්වා ඉඳගෙන පින්නතුනේ අපේ ජන සමාජය ඇතුළේ කියමනක් තියෙනවානේ අනුන්ගේ දේ කඩා වඩාගෙන අනිසි විදියට සූරාගෙන වංචා කරලා දේපල වස්තු වලට එකතු කරගෙන ස්වකීය ජීවිතය පෝෂණය කරමින් අන් අයට වංචා කරමින් හොරකම් කරමින් ඉන්න එක දරුණාම හරකෙක් වෙලා උපදිනවා කියන්නේ මෙදා කාපියව අපේ ඒවා අරගෙන උපදින භවයක් පාසා අපි හරක් වෙලා කබුරන්නේ කියලා කියනවානේ ගැමි වහර ඒක ගැමි වහරට අරන් තියෙන අපේ හාරු සූත්‍රේ කම්ම විභංග සූත්‍රේ ඒ විතරක් නෙමෙයි ඒක ගැමි වහරට ඇවිල්ලා ඒක ගැමි ජනවහරේ සාහිත්‍ය නිර්මාණ වලට ඔබලා තියෙනවා මිනිස්සුන්ට රසවත් කරලා ඒක නැවත කියන්නේ එක තැනක තියෙනවා තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කටු කැලේ ගාලේ නොලියා වද දෙනවා හපුතලේ කන්ද දැකලා බඩ දනවා පව් කළ ගොනෝ පංගපු කල් යනවා මංකල වරදක් නෙමෙයි උඹ සංසාර ගමනේදී කරපු වංචාව හොරකම දූෂණය මන්කොල්ල කෑමේ විපාකය පුතාමේ බඩපතුව දනවා තමයි කන්ද දැක්කාම බඩු පටවලා කරත්තේ කොරන්න දෙයක් නෑ ලාඩම් ගහපු උඹ කිරියේ පා මැදෙමින් කර මැදෙමින් කෙල හොටු ගලමින් වේලල් පහරද කමින් කන්ද ඇදපන් ඒක උඹේ කරුමේ හොරකම් කරලා විඳපු කරුමේ පුතා විල්යායක ගොම්බානක් කකාවුනි
ඉන්නක ගොනෙක් වල්ගය නැතිව වැනි වැනි වල්ගය ඇති ගොනා මැස්සන්ට බැටදුනි දුප්පත් කමත් වල්ගය නැති ගොනා වැනි. තවත් ජන කවියක්. හොරා කාලා හලක් වෙච්ච එක කියන්නේ මේ. හලක් වෙලා ඉපදිලාලු. මිනිස්සෙක් කියනවා ගමනක් යනකොට දැක්කලු ගොන් දෙන්නෙක් ඉන්නවා වෙල්ලේ ආයක. එකෙකුගේ වලිගේ තියනවලු අනිකාගේ වලිගේ නෑලු. වලිගේ නැතුව දෙවියන් වහන්සේද මරුවේ පුතාරක. තමයි දේවවාදී ආගම් වල කියනවානේ යමෙක් ලෝ බිහිවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට කියලා. එතකොට නැත්ත නැතිව උපදිනවට දෙවියෝ කැමතිද? ඈ? අතපය නැතිව උපදිනවට දෙවියෝ කැමතිද? උපද්දවන්නේ අහවල් එක්කද? මේ අනන්ත දුක් විඳින්නේ කතා කරන්න බැරි වූ ඇස්පේ නැති අය, අංග විකල අය, මන්ද බුද්ධික අය, කර්ම රෝග අනන්ත කර්ම රෝග ඇතිව මේ ලෝකයට උපද්දවන්නේ දෙවියන් වහන්සේ කැමැත්ත නැහැ. දෙවියෝ එම නැහැ. දෙවියෝ සර්ව සාධාරණයි. දෙවියෝ මහා කාරුණිකයි. දෙවියෝ සර්වතෝ භද්‍රයි. දෙවියෝ සර්ව ව්‍යාපී කියලා පුතා දේවවාදී ආගම් වල උගන්වනවා. එහෙම මහා කරුණාව තියෙන සර්වතෝ භද්‍ර වූ සර්ව සම වූ දෙවියා විසින් එකෙකුට නැත්ත ඇතිවයි අනිකට නැත්ත නැතිවයි හලක් වෙලා උත්පත්ති ලැබලා තියන්නේ. එහෙනම් මොකද නැත්ත ගත්තේ? ඈ? අරගොනාගේ නැත්ත ගත්තේ කවුද පුතා? කර්මය. සංසාරේ කරපු අකුසල කර්මය. එක එකාගේ හයිය හූරාගෙන කාපු කැත ගතිය පුතා. මිනිසුන්ගේ ශක්තිය, සතුට, සැනසීම, නිදහස, ප්‍රීතිය හූරාගෙන කාපු එකේ කරුගේ. හොරා කාපු එකේ කරුගේ. වලිගේ නැතුව ඉපදිලා. වලිගේ තියෙන ගොනා ඒකත් හොරෙකු සාමාන්‍ය හොරෙක්. අර දියවන්නාව මැද්දේ ගේ ඇතුලේ ඉන්නවනේ පුතා එක එක තාලේ හොරු. මේ මහා පරිමාණයේ හොරු ඉන්නවා. ඒ උපදින්නේ නැට නැතිව. සාමාන්‍ය හොරු ඉන්නවා. ඒ උපදින්නේ නැට ඇතිව. හැබැයි දෙන්නාම ඉපදිලා තියෙන්නේ හරක් ගොඩේ. ආසපේ අපේ නැත්ත තියෙන කාගේ කනවාලු මැස්සෝ මදුරුවෝ කොඳුරුවෝ කිලිතුල්ලෝ අලි මැස්සෝ වහලා විදිනවාලු පුතා. ඒ අලි මැස්සා කියන කාගේ කටුව පුතා ඉන්ජෙක්ෂන් කටුවක් වගේ. ඒ තරම් දිගයි. මැස්ස ආහාරයෙන් ගිල්ලිලා එනවා දැක්කාම පුතා හරක් ඇදේට බල්ලා දුවනවා. ඒ තරම් බයයි උට. නර්ස් වෙනවා වගේ ඉන්ජෙක්ෂන් කටුව අරගෙන. හීන් එකෙක් ගාව. ඒ තරම් කුලප්පු වෙනවා. කොරන්න දෙයක් නැහැ පුතා ගහේ දැඳලා. වටේ කැරකෙන්න තියෙන්නේ. ගහ වටේ කැරකි කැරකි වලිගේ වනවන තමන්ගේ ඇඟේ ඉන්න මැස්සෝ පන්නනවා. ඒ වලිගේ මැස්සෝ පැන්නුවාම පුතා එයත් එක්ක ඉන්නවා තව එකෙක් වලිගේ නැති. ඒකාගේ වහනවා ගිහිල්ලාලු ඔක්කොම අරකගේ වහපියුනුයි මේකගේ හිටපියුනුයි ඔක්කොම වහලා මයිල් ගහක් ගානේ හාඳුරුවෝ මැස්සෝ මදුරුවෝ කොඳුරුවෝ පිරිලා අරකගේ. ඌට තනකොළ කන්න බෑ අරුන් ලේ උරා බොනවා බලහත්කාරයෙන් විද විද. වතුර බොන්න බෑ අරුන් ලේ බොනවා. බුදියන්න දෙන්නේ නැහැ අරුන් ලේ බොනවා. මොකද කරන්නේ? පුතා වේදනාවෙන් මග ඇරෙන්න කැලේ අස්සෙන් රිංගාගෙන මේවා යකුල් අස්සෙන් රිංගගෙන යනවා. කටු පඳුරු අස්සේ යනවා. ඇඟේ වැඩිලා ආර ඉන්න මැස්සෝ විසි වෙන්න. කී දවසක් දුවලා නතර වෙන්නද පුතා? නැත්te එන්නේ මැරෙනකම්. වලිගේ මැරෙනකම් එන්නේ කර්මානුරූපයි. මැරෙනකම් දුවලා දුවද්දි බලහත්කාරයෙන් ලේ උරා බොනවා. අතීතේ හූරා කාපු එවුන්ගේ දුක නොබලා හූරා කෑම. නිකන් හිතලා බලන්නකො කොරෝනා ආපු දවසේ ඉඳලා මේ දක්වා එකම භාණ්ඩේ අපේ ආඳුන්නේ ලේබල් ගහලා තියෙනවා එක උඩ 4ක් 5. එතකොට 250ට ගෙනාපු එක 350යි.
750යි 1250යි කියලා අලවලා ගෙනාවේ අර ගානට නම් දීපම් පුතා ඒ ගානට පස්සේ ගිහිල්ලා ගන්නකොට වැඩි වෙනා නම් වැඩි වෙලා තියෙන මිල බලලා ඒකට සාධාරණ ලාභයක් කියලා දීපම්. එහෙම නෙමෙයිනේ කළේ. 350ට තිබ්බ එක 750ට ගෙනාපුවා ගානටම වික්කා පුතා. එහෙම විකුණලා හොයලා කාට දෙන්නද කොහේ අරන් යන්නද? නැත්te නැතුව උපදින්න බලාගනින්න. නැත්te නැතුව උපදින්න හරක් වෙලා. කඹරනවා ඒකාන්තමයි මේක සත්‍යයි. මම එකයි කිව්වේ ත්‍රිපිටකයේ තියෙනවා. දැන් ඔබ බලන්න ඉතිලා ඒක හුරුලා කෑවද නැද්ද? ඩීසල් පොලිමේ ඉඳලා හොරකම් කරපු ඩීසල් නෑ මෙහෙ. ඈ අපේ ආන්දර ඩීසල් නැවකට ලංකාවේ මේකතු කරුවොත් එකතු කරුවා හැටි. ඒ තරම් හොරකම් කරනවා. මගේ අතින් එක සෙට් එක මිනිස්සෙක් කිව්වා අපේ ආන්දරේ බවුසර් 10යි මාසෙටම ගේන්නේ මේ සැරේ 17ක් ගෙනාවා. ඒත් මදිනේ කියලා. එතකොට අර බවුසර් හටගත්තේ කවුද? ඈ ගෝඨා go home ගෝඨාද? මයිනා go home මයිනාද? කපුටා go home කපුටාද? රාණා go home රාණාද? නෑ රම්බණ්ඩාගේ පුතා go home කිව්වේ නෑනේ. රම්බණ්ඩාගේ පුතා ගත්තේ. මේ ගමේ. ඔබේම නෑ අවරකම් කෙරුවේ. ඔබේම නෑ ආල්ලස් ගත්තේ. ඔබේම නෑ අහුරාගෙන කෑවේ මේ අහිංසක මිනිහාව. උපදින්නේ හරක් වෙලා තමයි. රටේ රජුරු හොරා කෑවනම් රජුරුවන්ගේද කෑවා නෙමෙයි කාලා. අරත්ත ඔහොම යන්න ඕනේ පුතා. අපිට හොරේ රටට හොරේ. නිකලන් නම් වැඩලා වැටුණත් පුතා මන් නිකලන් 750ක් මම උඹලාගේ අරන් නැහැ. 750ක හොරකම් කරන්න මම සහාය දීලත් නැහැ. පුළුවන් නම් ඔප්පු කරපල්ලා. එහෙම නැත්නම් උඹලාට හිතෙනවා නම් මම හොරකම් කරුවා කියලා මරලා දාපල්ලා කියලා හිත ගන්න එපා ඇවිල්ලා. ඍජු ආරක්ෂක ලේකම්නේ හිටපු 69 ලක්ෂයක් මේ ඡන්ද දීලා ගෙනල්ලා තිබ්බේ දැඩි විශ්වාසයෙන් ශ්‍රී ලාංකික මානවයා සියලු දේශපාලඥයන් අභිභවා ගොස් මේ රටේ සියලු රටවැසියාගේ දුක සැප දෙක බලලා ඔවුන්ට සැපතින් පිරුණු ශ්‍රී ලංකාව කැලිලා පොඩි වෙලා දුක් විඳින ජනතාවට යහපත් වූ පරිසරයක් නිර්මාණය කරන්න කියලා කිව්වා. නමුත් පුතා ඒක නෙමෙයි නෝනේ. තිබ්බාටත් වඩා හොරකමට මරකමට ඡණ්ඩාල ගතිවලට පාරවල් හැදිලා ඒවා ඔස්සේ විනාශ වෙනවා දැක්කා. වැවෙන්නේ නැති මානවයෝ පුතා මහා පාර්ථ බහිනවා. අදත් එහෙමයි, පෙරත් එහෙමයි, හෙටත් එහෙමයි. ඒක වළක්වන්න බෑ. මං කියන්නේ ඒ පාරට බහින අය ඥානාන්විතව පාරට බහින්න ඕනේ. මේ අපේම දේපල කඩලා බිඳලා විනාශ කරලා අපේම ඇලදොල ගංගා විනාශ කරලා මේ ගහකොළ තුරුලතා විනාශ කරලා වටිනා මානව ජීවිත විනාශ කරලා එහෙම ලැබුණාද පුතා මේ ලෝකේ සත්‍ය විඳින්න බෑ එහෙම. ඒ නිසා මහා කරුණාවෙන් යුක්තව ජීවිත අවබෝධ කරගෙන මෙච්චර කාලයක් කරලා තියෙනවා නම් ඒ වාගේ වංචාවක් හොරකමක් දූෂණයක් නවත්වමින් ඔබ පරිත්‍යාගශීලී පින්වන්ත ධාර්මික උත්තාන විරියාදිගතේන බාහා බල පරිචිතේන සේදා වාක්‍යතේන ධම්මිකේන ධම්මලද්දේන භෝගේන නොපසුබට උත්සාහයෙන් දෑත දෙපය වැරවීර්යයෙන් සේදා වාක්‍යතේන දාඩිය වැක්කෙරනකම් මහන්සි වෙලා ධාර්මික ක්‍රමයකට හම්බ කරන්නේ. ඒ වස්තුව හරි සතුටුයි පුතා. ඒ වස්තුව හරි සතුටුයි. පින්වන්තයි. කන්නත් පුළුවන් ප්‍රීතියෙන් දෙන්නත් පුළුවන්. හැබැයි හොරකම් කරලා හැදුවොත් සමහර ඕවායිසි මහතුරු ඉන්නවා පුතා උඩුබැලිය අතර ගේ බුදියන්න බෑ. සමහර දිසාපති මහතුරු ඉන්නවා උඩුබැලිය අතර බුදියන්න බෑ. සමහර දේශපාලඥයෝ ඉන්නවා ගේ උඩුබැලිය අතර බුදියන්න බෑ. ඒ පුතා උඩ තියෙන වහලේ උළුත් හොරෙන් ගෙන ආපුවා. යතනී බාල්ක පරාල රීප්ප හොරෙන් ගෙන ආපුවා. සිවිලින් ගහපුවා හොරෙන් ගෙන ආපුවා. ඒ හින්දා හොර ගුවාවක් උඩ තියෙන්නේ. මේ කාට ඇත්තටම උඩ බලන්න හිටියද? බෑ. කරුමේ ප්‍රතිසම් දෙනවා මානසික ආතතිය තියෙන්නේ මුණින් තලා වෙලා බුදියවුවොත් මිසක් උඩ බලන්න නම් බෑ.
ඒ තරම් හොර නර ජාවාරම් පුතා සත්‍යයේ ඉහළ නම් හොරා කණ්ඩලේසි ඒ මට හොරා කෑ නෑ කියන්න බෑ හාමුදුරුවනේ අපි ලයිට් දාලා එළියේ හිටියේ සල්ලි දීලා වතුර ගත්තා සල්ලි දුන්නා ඉගෙන ගත්තා සල්ලි දුන්නා බෙහෙත් ගත්තා සල්ලි දුන්නා අපි ණය නැතුව දීපු සල්ලි කෝ 2 කෝටි 20 ලක්ෂයකටත් වඩා මේ මානවයා දීපු සල්ලි කෝ ලෝකෙන් අපිට කන්න දෙන්න කියලා ගෙනාවු ණය කෝ ඒ ඔක්කොම නෑ පුතා එතකොට අපිට තේරෙනවනේ හොරා කියලා එතකොට අපිට තේරෙනවා හොරා කියලා ඒ නිසාවෙන් හොරකම් කළ අයගේ හිත දන්නවා මං හොරකම් කළා වංචා කළා අධික ලාභ ලැබුවා මිනිස්සුන්ට රිදෙව්වා කියලා හෘද සාක්ෂිය කියනවා පුතා ආන්ගේ හෘද සාක්ෂිය කෑ ගහන අය උපදින්නේ හරක් වෙලා තමයි ඒ වගේම මේ ඉන්නේ කාගේ නෑයෝ මේ කාගේ නෑයෝ ඉන්නවා අපේ හඳුන්නේ භවගාමී සතර ගමනේ ඊළඟ භවයේ බල්ලෙක් වෙලා උපදින අය බැල්ලියක් වෙලා උපදින අය මෙතන නැද්ද මට පෙන්නන්න බැරි වෙයි කියලා හිතනවාද මම මේ කාන්තෙන් පෙන්නනවා 50ක්වත් පුතා බල්ලන් සහ බැල්ලියන් දී උපදින අය හෘද සාක්ෂියෙන් අහන්න හැබැයි ඒ වගේම ළඟම කුළුපගම හිතවත්ම අය ඉන්නවා නම් දන්නවා කියනකොටම තේරෙනවා අගාමිනිය බල්ලෙක්ම තමයි ඇනිමල් බල්ලෙක්ම තමයි තුමන බල්ලෙක්ම ජායා බැල්ලියක්මයි ආ ඔබට මැවිලා පේනවා පුතා මම මේක කියනකොට ඒ අහවල් තැනත්තා උපදින තැන තමන් එහෙම කරලා නම් තමන්ට දැනෙනවා හාමුදුරුවනේ මාත් උපදින්නේ එතන මේකෙන් ගැලවෙන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද නෑ පුතා ගැලවෙන්න ක්‍රමයක් ඇත්තෙම නෑ සසරේ කොයි වෙලාවෙ හරි අල්ලනවා පුතා එක ක්‍රමයක් තියෙනවා ඈඩ් කරලා කියන්න පුළුවන් ටික කාලයකට හැබැයි ඈඩ් උනාට ආපහු වෙනවමයි ඒක දීලාමයි නතර වෙන්නේ ඒ කරන අපරාධේ තරම් බරපතලයි මොකද්ද පාපේ මොකද්ද අකුසලේ බල්ලන් බැල්ලියන් වෙලා උපදින මාන්නයක් එකක් සංස්කෘත සලෝක එකක් තියෙනවා මාන්නය තිරිසංගත ලෝකයේ උපදිනවා කියලා වානරෝ කුක්කුටෝ කියලා වදුරු වෙලා බල්ලෝ වෙලා උපදිනවා කියලා සත්සංග වශයෙන්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්නනවා පින්නතුනි යම් ස්ත්‍රියක් තමන්ගේ ස්වාමි පුරුෂයා නිත්‍යානුකූල ස්වාමි පුරුෂයා සිටියේදී ඔහු රවටමින් ඔහුට වංචා කොට බොරු ප්‍රේමණීය බව අඟවමින් වෙනත් ස්ත්‍රියකට හිමි සැමියෙකු දෙස රාගයෙන් බලා අනියම් සබඳතාවයක් ගොඩනගාගෙන ඔව්වා බැඳී ලෞකික ලෝකයේ ලිංගික ලෝකයේ විදිය හැකි රාගික සැප සම්පත් වින්දනය කරමින් අනාචාරිතව ගෙවූ ජීවිතය මරණයෙන් සමුගන්නේද ඒකාන්තයෙන්ම පුතා බල්ලෙක් හරි බැල්ලියක් හරි ඔහොම බලන්න ජීවිතේ හැදලා සියලුම කාන්තාවක් නයෝ බලන්න හැදලා ජීවිතේ ඔබ ඒක කළාද නැද්ද මේ වෙනකොට කරනවාද නැද්ද මතුවට කරන්න හිතා තියාගෙන ඉන්නවද නැද්ද තීරණය කරන්න කරලා නම් කරනවා නම් උපදින්නේ බල්ලෙක් හෝ බැල්ලියක් ගාව සත්‍යම ඒකේ අනිත් පැත්ත පුතා යම් පුරුෂයෙක් තමන්ගේ නිත්‍යානුකූල බිරිඳ සිටියේදී ඇයට වංචා කොට ඇය මුලා කොට ඇයට වසඟා වෙනත් සැමියෙකුට හිමි බිරිඳක් දෙස රාගයෙන් බලා කෙලෙස් බල සිටින්
ලිංගික ලෝකේ රාගික ලෝකේ අනියම් ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන ඈහා බැඳී සැප සම්පත් විඳ කෙලස් බරින් බරව සසර ගමනට යන්නේද මියදෙන්නේද මේකා උපදින්නේ බල්ලෙක් හෝ බැල්ලියක් වෙලා සත්‍යම කම්ම විභාග සූත්‍රයේ තියෙනවා තේර තේරී ගාථා කාණ්ඩයේ ඉසිදාසී තෙරණියගේ කතාව බලන්න ඒකෙත් උගන්වනවා ඒ වගේම ශික්ෂාපද පහේ මැද ශික්ෂාපදේ විස්තර කරන තැන හොඳට බලන්න ඒකෙත් උගන්වනවා ඔබ එතන උපදිනවා මං කිව්වා 50ක් පෙන්නන්නම් කියලා 50ට වැඩි වුණත් අඩු නෑ පුතා ඔබේ හෘද සාක්ෂියට අනුව ඔබේ මිත්‍රයා දෙස බලා ඔබ තීරණය කළොත් 50ට වැඩි මං නැගිටින්න කිව්වොත් ඔබ නැගිටින්නේ අත උස්සන්න කිව්වොත් ඔබ අත උස්සන්නේ මං දන්නවා නමුත් ඔබේ හිත මේ වෙනකොට කියනවා හාමුදුරුවනේ මං එතන කියලා කාව වැරැට්ටුවක් පුතා තමන්ව රවට්ටන්න බෑ හෘද සාක්ෂිය කෑ ගහලා කියනවා ඒ හෘද සාක්ෂිය කෑ ගහ මැරෙනවා කෑ ගහ මැරෙන හෘද සාක්ෂිය පුතා උපදිනවා චේතනාහං වික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා මනසා චේතනාහං වික්කවේ කම්මං වද චේතනාවමයි කර්මය කියන්නේ බුදුහාමුදුරුවෝ දන්වදාරනවා මරණාසන්න මොහොතේ අවසානයේට ගන්න චේතනාව චේතයිත්වා ඒ චේතනාව කලන කොටගෙන කම්මං කරෝති කර්මය රැස් කරනවා කර්ම කරනවා කාර්ය බාර දෙන්නේ කරන්නේ කායේන වාචා මනසා හිතයි කායයි වචනේයි හැබැයි ඒ වෙනකොට මරණාසන්න මොහොතේදී කාය මැරිලා කායට දුන්නට වැඩ ගන්න බෑ වචනය මැරිලා වචනයට වැඩ ගන්න බෑ හිත තව චුත වෙලා නෑ හඳුන්නේ හිත තියනවා චුතිසිත ගන්නවා අවසාන චේතනාව චුතිසිත අරගෙන චුත වෙනවා ඒකට කියනවා චුතිසිත ගත් ශක්තිය ඊළඟට ජන්මයට දායක වෙනවා ඊළඟ ජන්මය දෙන්නේ ඒ චුතිසිත ඒක ජනක කර්මය වෙනවා ඒකයි වෙනස් කරන්න බෑ ඒ හින්දා ඒ කාන්තේම උපදිනවා පුතා මෙතන ඒ අය මෙයා නෑයෝ කොට උපදිනවා ඒක සත්‍යය මේ විදිහට අකුසල කර්ම පුතා ඔබ කරලා තියෙනවා නම් ඒ වාගේ බල තේරුම් අරගෙන නොකර ඉන්නවා නම් ඒ වාගේ බල තේරුම් අරගෙන විපාක තේරුම් අරගෙන සකල අකුසල කර්මයන්ගෙන් අත මිදී යහපත් කුසල්හි පිහිටා කටයුතු කරන්න මානසිකයි බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළනවා තුන්වෙනි වීර්යය දැන් වීර්යය කළා වැරදි දෙකම නැවතුවානේ මොකද්ද නොකරපු ඒවා කරන්නෙම නෑ කියලා දැඩිව වීර්යය කරනවා නොකර ඉන්න කරපු ඒවා නවත්තන්න වීර්යය කරලා නැවතුවා දැන් පිරිසිදු මිනිහෙක් ඉන්නවා පුතා ඉතුරු වෙලා වැරදි කරන්නද පිරිසිදු මිනිහෙක් ඉන්නවා ඒ මිනිහට කියනවා දැන් ඔබ නිකලල් දැන් ඔබ පිරිසිදුයි ඔබ වැරදි කාර්යයක් නෙමෙයි ඔබ දැන් පටන් ගන්න පුතා මෙච්චර කාලයක් නොකරපු යහපත් පුණ්‍යවන්ත කුසල කර්ම කරන්න අනුපන්නාන කුසලාන ධම්මාන උපාදාය උපදවා ගන්න බැරි වෙච්ච කුසල් උපදවා ගන්නලු මෙතන කොච්චර ඉන්නවද උපදවා ගන්න බැරි වෙච්ච කුසල් උපදවා ගත්තේ නැති අය නේ අපි දෙන්නා හැර මේ ඉන්න කාටවත් මහාන වෙන්න හිතුන්නේ නැහැ පුතා නේ හිතුන්නේ නා කියලා ඉන්න මේ කෙනෙකුටවත් හිතෙයිද මේ අප්පච්චිලා මේ අත්තප්පලා මේ අම්මලා ආච්චිලා සීයලා ඔක්කොමලා ජීවිතේ දැන් ගොඩාක් දුර ඇවිල්ලානේ අවුරුදු 70ක් විතර දැන් හරි හිතෙන්න එපාද මේ ජීවිතේ මහා නිස්සාරුම එකක් මං ගෙවාගෙන ආපු ගමන් මගේ මට ප්‍රායෝගිකයිනේ මං රහයි කියලා හිතපු සැපයි කියලා හිතපු හොඳයි කියලා හිතපු වටිනා කියලා හිතපු ප්‍රියමනාපයි ලස්සනයි කියලා හිතපු
සුවඳයි මිහිරි කියලා හිතපො සියලු දේම ඇති දෙයක් නෑනේ. ඒ නිසා මා හැර යා යුතුයි මේ ගිහිගේ. හාමුදුරුවෝ විතරයි පන්සලේ ඉන්නේ. අර ඉස්කෝලේ හාමුදුරුවෝයි අනිත් පිරිවෙනේ හාමුදුරුවෝයි වැඩියොත් එහෙම යන්න එයාලගේ පන්සල් වලට හාමුදුරුවෝ විතරයි ගල්වානේ. ඒ නිසා ලොක්කා හරි මාන වෙලා ඉඳගත්තා නම් නාකි ගහත්තේ කරි ගමන්නේ මාන වෙලා සැබෑ පැවිද්ද පිළිබඳ අවබෝධයෙන් ඉඳගත්තා නම් බවුන් වැඩුවා නම් ජීවිත අවබෝධයෙන් ඇවිල්ලා තව ටිකක් ධර්මයෙන් පරිණත වී අපවත් වෙන දවසට පුතා අති ගෞරවනීය බුද්ධ පුත්‍රයෙක් වින්දනය කරන අවසාන ගෞරවයේ වින්දනය කරගෙන මරණයට යනවා. ඒ වාසනාවටවත් වෙන්න තවවත් නාකියාට මොලේ පෑදුන්නේ නැහැ නේ පුතා. නොකරපු පින්කම් කරන්නේ. දානයක් පන්සලකට නොදීපු අය කොච්චර ඇද්ද පුතා මෙතන? දානයක් දෙන්නේ පන්සලකට, පල්ලියකට, කෝවිලකට, දේවාලයකට, නැතිතරි කෙනෙකුට, දුගියෙකුට, ගිලනෙකුට, පිරිසංගත සතෙකුටවත් දානසන්දක් නොදී ලෝකය හදන්න වෙරදරන පෞකාර දෘෂ්ටීන් කොච්චර තියෙනවද පුතා? අම්මට කන්න දීපු නැති තාත්තට කන්න දීපු නැති කී දෙනෙක් ඉන්නවද මෙතන? නැද්ද? මං කියපු බොරුද? ඔබම හිතන්න මේ මාසයක් ඇතුලේ කාලය ඇතුලේ ඔබව වදාපු ඔබව හදාපු ඇටලේ මස්නහර දියවි යනතුරු දිරිය වඩාපු අම්මයි තාත්තයි දෙන්නට බක්ති ගානක් ලස්සනට බෙදලා රසමසවුළු ඇතුව අප්පච්චි කන්න කියලා අප්පච්චි අතේ තිබ්බේ නෑනේ මාසෙක උකා. අම්මා අතේ මාසෙකින්වත් තිබ්බේ නෑනේ. හැබැයි ඔබ ඔතන හිටගෙන ඉන්න ඔය රූපකායේ තියෙන ඔබව ඔතන තියන්න ඒ අය තුන් වේල නෙමෙයි හත් අට වේල කන්න දීලා ඇකේ තියාගෙන මුළු ජීවිතේම සියලු සැප අතහැරලා වෙන වැඩුවේ පුතා උඹ ඉන්න තැනට ගේන්න. නමුත් උඹට ඒක පේන්නේ නැත්තම් මට මතකයි ඒක තාත්තා කෙනෙක් කියනවා වැවුතා උල්ල මොරදාලා අලිරැල මියට හලන ඉගිලන වව් ලන්රැල සුවඳ දැනෙන කිරි කුරන් මල්යාය සිරනවා පුතේ මම පැල් රැකියන. අම්මයි තාත්තයි පුංචි කටුබැටි ගහපු ගේක ඉන්නවා. පුතා ලොකු මහල් ගයක් හදාගෙන එහා පැත්තේ වත්තේ ඉන්නවා. කාර් එකේ එහාට මෙහාට පාරේ යනවා පේනවලු. පිටේ ඉඳගෙන ඉන්න තාත්තා. තාත්තා වෛර කරන්නේ නැහැ. අම්මා වෛර කරන්නේ නැහැ පුතා. අර කොල්ලා යනවා දැකලා තාත්තට එනවා ප්‍රීතිය. අභිමානයෙන් යන මයි පුතේ උඹ නිර්මාණය කරන්න මම වෙහෙසිච්චි වෙහෙසිල්ල හේනේ කුඹුරේ වත්තේ පිටි මට හරි ආඩම්බරයි. මං අනන්ත දුක් විඳලා හදපු ලෝකය දැන් මගේ ඇස් ඉදිරියේ සුවසේ සැපසේ පාවෙනවා දැක්කා. තවත් පුතා සතුටු වෙනවා. උන්දලා දිහා නොබැලුවාට සතුටු වෙනවා. මල්ලි ඔහොම නොකරන් අපේ අම්මාට දෙතනේ කිරි දුන්නේ අපි දෙන්නාට තියෙන දෙයක් දුන්නෙත් අපි දෙන්නාට බුදුන් වඳින ලෙස රැඳපන් අම්මාට
බුදුහාමුදුරුවන්ට එකතු කරන අත් දෙක අම්මට එකතු කරන්න තාත්තට එකතු කරන්න ඒ දෙදෙනාගේ මහිමයෙන් මේ ලෝකේ ඔබ ජීවත් වෙන්න බැරි මේ කරේ එක්කෙනෙකුයි තියාගෙන මරණකන් සැලකුවත් ඒ දෙමව්පියෝ කළ කැපකිරීමෙන් පුතා ඔබට ණය ගෙවන්න බෑලු ඒ තරම් කැපවීම ඔබ අම්මා තාත්තා වෙලා ඇති දැන් ඔබේ දරුවෝ ලපටි ඇති ඔය ලපටි දරුකට හදන්න ඔබ දැන් කොච්චර දුක් විඳිනවද දුෂ්කරතා මැද්දේ අපේ අම්මලා අප්පච්චිලා දරුවෝ 7 8 10 12 දෙනා හදන්න මොන කැපවීමක් කැප වෙන්නේ නැද්ද ඈ ඔබට ගලපන්න හිතෙන්නේ නැද්ද ටිකක්වත් මේ සමාජයේ අතීතේ වර්තමානයේ අනාගතේ ගලපලා බලමින් මේ දෝලණය වල ගමන් කරන මේ සැප පසුපස්සේ ලුහු බඳින සියලුම යුතුයකම් අතහැරලා කඩාකප්පල්කාරී ගමනක යන ඔබට ඇස්තරලා බලන්න පේන්නේ නැද්ද හොඳට බලන්න බලලා තීරණයකට આવුදී මෙච්චර කාලයක් නොකරපු යහපත් දේවල් මානවීය ලෝකයේ ඉදිරියේ ආධ්‍යාත්මීය මේ ආගමික ලෝකයේ මේ තිරිසන්ගත සතුන්ගේ ලෝකයේ සාමාන්‍ය පරිසරයේ ඔබට මෙතෙක් කල කරන්න බැරි වෙච්ච සත්පුරුෂ ධර්මයක් තියෙනනම් එය මනසිහියේ යුක්තව කරන්න නැවත සොයමින් බලමින් කරන්න වීර්ය කරන්න ඒක නොකලපු පින්කම් කරන උත්තම වීර්යය හතර පුතා uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය දීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා ඡන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති මෙච්චර කාලයක් කරගෙන ආපු හොඳ වැඩ යහපත් වැඩ වර්ෂයක් පාසා කරගෙන ආපු කටින පුණ්‍යෝත්සවේ එක වර්ෂයකවත් අත්හිටවන්නේ නැතුව කඩන්නේ නැතුව වීර්යයෙන් කරගෙන අභිමානවත් පුණ්‍ය ධර්ම රැස් කරගෙන කොරෝනා වසංගතය හැමුවේද අපේ බෞද්ධයෝ ආවා මෙවර ඊටත් වඩා සන්නද්ධව මේ කුසලයේ ආනිසංස දන්නා බැවින් ඒ කුසල කර්මය කරනවා ඒ කුසල් වඩමින් යන 3 මාසයේ කාලය ඇතුලේ මේ විදිහට ආධ්‍යාත්මීය කුදුමහත් කටයුත්තේ නිහලී බෞද්ධ ජන ජීවිතයක් නිර්මාණය කරගන්න ස්වාර්ථේ පරාර්ථේ සාධනය කරගන්න ඔබ වීර්යය කරනවා ඒ නිසාවෙන් වීර්යය කරන්න මෙච්චර කාලයක් කරගෙන ආපු දේවල් කඩ නොකොට යහපත්ව ඉදිරියට කරන්න මහන්සි ගන්න ඒ වගේම මෙච්චර කාලයක් කරගෙන ආදී තව ලස්සනට නිර්මාණශීලීව යහපත්වම කරන්න වීර්යය කරන්න ඔබට නිර්වාණය දුර නෙවෙයි ළඟයි පින්වතුනි මට මතකයි එක තැනක පෙන්නනවා කෙලෙස් ධර්ම අපි ගාවට එනවා හැබැයි රැකගත් සීලය ඉදිරියේ ඒ සීලය කඩන්න නැතුව ප්‍රතිපත්තිය කඩන්න නැතුව ඒක රකින්න ජීවිතේ ලොකු කැපකිරීමක් කරලා නීතිය ආගම දහම සමාජ තත්ත්වය සංස්කෘතිය ඒක ඉදිරියේ මා මේ වරද කළොත් පරාජිතයෙක් වෙනවා ඒ හින්දා මං කරන්නේ කියලා නැගිටලා යනවා හිතට දෙන්නෙම නෑ පුතා ජය ගන්න කොල්ල ප්‍රඥාවෙන් මැදලා විසික් කළා දාන්න කිට්ටු වෙන්න දුන්නේ එක තැනක තියෙනවා විකසිත සෙම් පොකුරු පියුම් ඔබේ පායට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටුපායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ නෙතේ කඳුළු බිඳු රැතනියානේ ඉඳර ඉඳ ඉකි බිඳිනා සඳ ආදර සමරුම් ප්‍රේම පුර
නොගෙනේවා ඔබට විරාගිනී නොගෙනේවා තනිකම රජයන් පාළු විමානේ ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ඔබ දිවි අරණේ රුවන් විජිතයේ මැණික් පාන් වැට දැල්වේවා මැණික් පාන් වැට දැල්වේවා විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි වී ගියාදෙන් පටිකුලයට අද මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ මට පුදුම ආදරේ හිතෙන්නේ අවල මේ ගීතේ ලියපු මිනිහා ගායු ප්‍රේමදාස මේ අමරදේව මහත්තයා තනු නිර්මාණය කරන ලද ප්‍රේමදාස මහත්තයාව දීපත් වෙනකොට පුදුම සතුටක් තියෙන අපේ ලංකාවේ තිබ්බ අභිමානය භාෂාව සාහිත්‍ය සෞන්දර්ය ආගම දහම මේවා ඒකාබද්ධ කොට මිනිසා ප්‍රඥාවන්තයෙකු මිනිහා ආධ්‍යාත්මිකයෙකු මිනිහා උපාසකයෙකු මිනිහා අපායෙන් තොරකොට නිර්වාණය කරා සේන්දු කරන්න ගත්ත වීර්යයක් තමයි පුතා මේ කලා ලෝකේ අපිට දකින්න තිබ්බේ. නමුත් මේ අහංකාර අවජාතක සංස්කෘතිය ඇතුලේ තියෙන පුතා අපායට යන ගමන් මඟ හදන්න ගන්නා උත්සාහය. ආංගිකෙන් අත මිදලා මෙතෙක් කල් ගොඩ නැගූ ඒ කොල්ලා බලන්නකො මොනතරම් වීර්යයක් වඩනවද කියලා. මොකද්ද වෙලා තියෙන බැරෑරුම් ප්‍රශ්නේ? අවුරුදු ගානක් යාළු වෙලා හිටපු කෙල්ල කොල්ලව අතාරිනවා. කොල්ලව අතෑරලා වෙන කොල්ලෙක් එක්ක හාද වෙලා යාළු වෙලා ඉක්මනින් විවාහයට තීන්දුව කරගෙන කසාද බැඳලා අර පළවෙනි ප්‍රේමතාවගේ දොරකඩින් යන්න එනවා. පළවෙනි ප්‍රේමතාවට ආරංචි වෙනවා පුතා. හෙට උදේ මගේ දොරකඩින් අර කියාවල් මිනිහත් එක්ක යනවා කියලා. අද නම් මොනවා කරයිද? මට ඇත්තටම අද නම් ශ්‍රී ලංකාවේ මොනවා කරයිද පුතා? ඒකාන්තයෙන්ම මහා ඛේද වාචකයක්. එක්කෝ කෙල්ල මරනවා, එහෙම නැත්නම් අර කොල්ලව මරනවා, එක්කෝ මූ මැරෙනවා, ඇසිඩ් ගහනවා, මග රැකලා ගහනවා, කැලෑ පත්තර ගහනවා. මම දැක්කා ඉස්සර කැලෑ පත්තරයක තියෙනවා ඕක පරණ පාන් ගෙඩියක්. තොට කැමති නම් අරන්පල. ඒක පරණ පාන් ගෙඩියක්ලු පුතා. තොට කැමති නම් අරන්පල. එතකොටම අර කොල්ලාට ආත්මෙ මෙපා වෙනවා. තව අන්තර්ජාලය හරහා ෆොටෝ දායි. උන්දත් එක්ක මං ආවල් ගියා. ඔළුගෙඩිය ගලවලා වෙන එකට ඔබලා හරි අර කරන වැඩේ කඩා කප්පල් කර මහා චණ්ඩාල සංස්කෘතිය පුතා. වානර සංස්කෘතිය, ත්‍රිසංගත සංස්කෘතියක් ඇවිල්ලා මානවීය ලෝකේ කෙනෙකුගේ සතුට සැනසීම ප්‍රීතිය නිදහස සතුට දැකලා ඒක ඉදිරියේ මෛත්‍රිය උපදවා ගන්නට බැරි වෛරක්කාර තිරච්ඡාන ගති ඒක කඩලා බිඳලා විසි කරලා දාලා ප්‍රීති වෙන්න හදන අවලක්ෂණ ගතිකවතුන් අපේ ජීවිතේ එකතු වෙලා මේ කොල්ලා එහෙම නෙමෙයි. ඌ කියනවා බලන්නකෝ නෙළුම් මල් පොකුරක් වාගේ මං ඔයාට පූජා කරපු ආදරේ හරීම පවිත්‍රායි සිනිඳුයි සුමටයි පැහැබරයි සුවඳයි නිකල ඒ නිකලල්ලු සුවඳවත්තු රසවත්තු ලස්සන ආදරයට පිටුපා ඒ ආදරේ ප්‍රේමය නැමැති නෙළුම් මල් පාගා පයට පෑගෙන දූවිල්ලක්සේ මා හැරදමා යන්නට යන උඹ මා හැරදමා ගියත් අද අතිනතගෙන යන ස්වාමියා සමග කිසි උපද්‍රවයක් නැතුව කරදරයක් නැතුව
වද වේදනාවක් නැතුව සතුටින් දීග යන්නට පුළුවන්. හිත හොඳින් දීග යන්නට පුළුවන්. පතිවෘතා සීලය රැකගත් පෙම්වතියක් යයි මා සහතික කරමි. කොල්ලා කියනවා මා සමග පෙම්බැදි කාලයේ මා නන්නත්තරේ ඔබ කැටුව ගොස් රාගයෙන් අතවත් අල්ලා නැති නිසාවෙන් ඔබ පතිවත ඇති කුලවත් බිරිඳක්. ඒ නිසා අත ගන්නා සැමියා ඉදිරියේ ඔබ කුලවන්තයි. ඒ කුලවත් මංගල ගමනට මගේ ආශිර්වාදය. නින්දකදීවත් දුකක් නොවේවා සැපක්ම වේවා. යුග ජීවන ගමනේදී අඳුරක් නොවැටේවා ආලෝකයම වේවා. මණික් ගලකින් කරන ලද පහනක්සේ වෙනස් නොවන විවාහ ආලෝකයෙන් යුග ජීවිතයේ ආලෝකයකින් මරණයෙන් සමුගෙන යන තාක්කල් ප්‍රීති වන්නට ඔබටත් ඔබ අතගත් සැමියාටත් ශ්‍රී සුබ මංගලම් ජය වේවා කියලා කියනවා. ආදරය කරපු වස්තුව අහිමුණයි කියලා ඒ වස්තුවට වෛර කළේ නැහැ. ඒ විදිහටම ආදරය කළා. බින්දේ නෑ පුතා සිල්. බින්දේ නෑ ගුණ ධර්ම. කැඩුවේ නෑ ගුණ ධර්ම. කොච්චර නැතිදරිකම් ආවත් පුතා හොරකම් නොකර ඉන්න මිනිහෙක් කවදාවත් හොරකම් නැහැ. කොපමණ නැතිදරිකම් ආවත් ප්‍රතිපත්තිගරුකව හොරකම් නැති එක හොරකම් කරන්නේ නැහැ පුතා. ප්‍රතිපත්තිගරුකව සතාට මෛත්‍රී කරන මිනිහා පුතා මොන තරම් හිංසා පීඩා බාධක ගෙනාවත් මරන්නේ. මට හොඳට මතකයි මේ ළඟදී ඔබ බලන්න ඇති රූප වාහිනියේ පෙන්නුවා අපේ පැත්තේ හිටපු ලොකු හස්තියා කරන්ට් එක දාලා බැරිලා. හොද්දම ගොවි මහත්තයෙක් පොල් ගස් 7-8ක්ම එදා රෑ පෙරල්ලා කාලා තමයි අර කරන්ට් එක තිබ්බ පැත්තට ගිහින් තියෙන්නේ. අරුන්දගේ වත්තේ පොල් පෙරල්ලා කාලා වැටිලා ඉන්න ඇතා ගාවට ඇවිල්ලා එවුන්දා අඬනවා. මේ කවුරුද කාට හේන ගහන්න කියලා පුතා. එවුන්දා අඬාපු ඇනිල්ල දැක්කහම එතන හිටපු පිරිමි ලේසියට කඳුළු වෙන්නේ නැහැනේ පුතා පිරිමින්ගේ. අනිත් එක බොරු කඳුළුත් නැහැනේ පිරිමින්ගේ අතවල. ඒ බොරු කඳුළු විල මේ තියෙන්නේ. බොරු කඳුළු ගඟ පුදුම ගැලෙන මම ඉස්සර අපේ මහාන වෙච්ච දවස්වල පාංශ කුල හොයා ගියානේ. පාංශ කුල හොයා ගියා ඉතින් මට තෙලිනාටියක් බලනවා වාගේ. තෙලිනාටියක් බලනවා පුදුම සෞන්දර්යය නැවෙන්නේ ඒක ඇතුලේ ගෑනු කුලප්පු වෙනවා සීනතු වැටෙනවා විලාප කියනවා අඬනවා නානා ප්‍රකාර එව්වා. ලෑස්ති වෙලා ඔක්කොම කාමරවල ඉන්නවා පුතා සුදු ඇඳලා ලස්සනට. දැන් ආම්දුරු පාංශ කුලට වඩිනකොට ඇවිල්ලා අරුන්දට පින් දෙන්න. පාංශ කුලේ මිනිය එළියට ගන්න කියලා කියනකොට කොල්ල රතිඤ්ඤ දානවා අපේ රජරට පැත්තේ පිරිසක් තියෙනවා මිනිය එළියට ගන්න ලෑස්ති වෙනකොට රතිඤ්ඤ දානවා. විසිරිලා ඉන්න අයට පාංශ කුලට එකතු වෙන්න එන්න කියලා ඒ සද්දෙ ඇති වෙන විදිහට කරනවා එක. රතිඤ්ඤ දාන කොටම රතිඤ්ඤ වල පිපිරෙන සද්දෙත් එක්ක එනවානේ කම්පනයක් තිගක්මක්. තුරංග තරගයේ තබන ලද තුරංගයෙන් තරගයේ ප්‍රවේශ වෙන තුරු ඉන්නේ කූඩුවකයි. තුරංග තරගයේ හුරු වී ඉන්න එක ඔළුවෙන් ගාන පුතා අරතිය දොර මට දුවන්න. ඉන්නෙම නෑ දැන් පුදුම දඟලිල්ලක් දඟලන්නේ පුතා සංඥාව නාද වෙනකම්. මම ලෝක තුරංග තරගයේ සජීවීව බැලුවා ඕස්ට්‍රේලියාවේදී. ලෝකේ පළවෙනි වතාවට කෙල්ලෙක් තුරංග තරගයේ 25 දෙනෙක් දුවලා පුතා කෙල්ල පළවෙනි වුණා කියන්නකො. කොල්ල 24යි කෙල්ලා ඉහිදී කෙල්ල එක වුණා. ලෝකේ කවදාවත් වෙලා නැති අද්විතීය එකක් මම බලාපු දවසේ වුණා. මට පුදුම සතුටක් හිතුනේ ඇයි බලන්න. කවදාවත් නොවිච්ච එකක්. ඔක්කොගෙම අවධානය තිබුණේ එතන හිටපු 1 2 ලෝක සූරතා ගත්ත කොල්ලෝ දිහා. ඔට්ටු දාලා තිබුණා ඩොලර් බිලියන ගණන්.
මිනිස්සු අර ගෑනලා මෙයාගේ අතේ මම බැලුවේ ඒ කෙල්ල ගැන. ඇයි මට විශේෂයි දැන් කොල්ල 24ක් නැද්ද මේ ලාබාල කෙල්ලෙක් අස්සේ අපදවනකොට ජොකියා වෙලා. මම බලාගෙන හිටියා පුතා ඇයි පිළන්නකොට මේ ළමයා යනවා. වට දෙකක් යනකොට කෙල්ල හිටියේ 15 විතර. අනිත් කොල්ල අර රබර් පටියෙන් ගහනවා අස්සයට ගහලා දුවනවා. ටූවිලි වලාකුළු වගේ මතු කරගෙන දුවනවා. බලන්න ලස්සනයි. කෙල්ල පුතා එකක් මෙහෙම පටිය උස්සලා ගහනකොටම අස්සය උඩින් බැලුවා කෙල්ලගේ මොන දිහා. දිව්වා කියන්නේ අස්සයා දිව්වා දිවිල්ලා කිව්වොත් සොරංග තරංගේ පුතා රවුම් එකමාරකින් ඉදිරියෙන් හිටියා කෙල්ල. අවසාන රවුමේ කෙල්ල හිටගත්තා අස්සයාගේ කොන්ද උඩ. වේගෙන් දුවන අස්සයාගේ පුතා කොන්ද උඩ හිටගෙන හිටියාද විසි වෙනවනේ. කෙල්ල හිටගත්තා කියන්නකො. එක මිනිහෙක් ආපු සන්තෝෂේ වාව ගන්න බැලුවොත් තුන්වෙනි තට්ටුවේ හිටිය පුතා. ඉස්සරහ ගරාජ් එකට තිබුණේ නැහැ. අප්පුඩි ගාගා සෙනග මැද්දෙන් ආවා. තරප්පු ඉවර වුණා එහා පැත්තේ සෙනග ගොඩ මැද්දට අරගෙන අනුගමන කලාවා. ඒ තරමට ආකර්ෂණීය අද්විතීය එකක් වුණා පුතා. මේ සිද්ධිය වාව ගන්න බෑ. net අදහාගත නොහැකි බැවින් net දුටුවේ නෑ කොන්ක්‍රීට් එක ඉවර වෙන තැන. පිටාරිය කන්දෙන් පල්. ඒ තරම් ජාතා. අර තුරක තරමට පයින්ද. පුරුදු වෙච්ච එක ආයෙම පාන්සු කූල වෙලාවේ ගෑනුත් එහෙම පුතා. අර කාමර වල ලෑස්ති වෙලා හිටියා රාත්‍රිය දානකොටම ගන්න එළියට සේසත් විසි වුණා, මල් වඩම් විසි වුණා, පහන් පෙරළුණා, ඇද්දල පෙරළුණා, දඩ බඩ ගාලා එකක් ඇහෙනවා. පෙට්ටිය බදාගෙන දැන් යන්න නම් එපා. ලොක්කට කියනවා බත් සරලුවක් දුන්නේ නැති කීමේ. බත් සරලුවක් දුන්නේ නැහැ මේ උනාවෙත් නැහැ. මරුණට පස්සේ ආවේ. ඇවිල්ලා දැන් ප්‍රාතිහාර්ය පානවා අප්පච්චිගේ සෙනෙහස. මං දත් මිටි කකා ඉන්නවා වටාපත වලේ. උඹ ඉඳගනි. මං අතර වටාපත වලේ උඹ ඉඳගනින්කෝ. අනක කඳුළු කොහෙද බලන්න මං. බලන්නේව නැවතුවා පුතා ගොඩක් බොරුවට අඬනේවා ඉති බින්දිනේවා විලාප කියනේවා නැවතුවා මම බොරු කියන්නේ නැහැනේ. ඇත්තම කියනවා ආඳු ඇත්තම කියන්නේ. දාන දුන්නත් එකයි නැත්ත් එකයි. හත් දවසට තුන් මාසෙට අවුරුද්දට නෙමෙයි මාසිකව දීපු දානේ දුන්නත් එකයි නැත්ත් එකයි ඇත්තම කියන්නේ. වල්කම් කෙරුවා නම් වල්කම් කොට. හොඳකම් කෙරුවා නම් හොඳකම් දැතිනු. වල් ගතිත් මේ හොඳ ගතිත් දෙකම තිබුණු මිනිහා මැරෙන වෙලාවේ වල් ගතිය ගත්තා නම් අපායට, හොඳ ගතිය ගත්තා නම් නිවනට. ඒ හැර මොහොත සාක්ෂි තබන්නට මට නොහැක. මොහු ඉදිරියේ සහතික වන්නට මට නොහැක. සත්‍ය දැක්කා ගමේ සියලු දෙනා. මා මෙතන කවරක් කීවත් මා බොරු ඇනුවොත් ඒ බොරුව ඉදිරියේ මට සාප කරාවි මේ ගම. ඒ නිසා මා බොරු වළන්නේ නැහැ. මේ සත්පුරුෂයා දසපුරුෂයා ඔබ දන්නවා. ඒ නිසා ඔහුගේ ප්‍රමාණය ගුණය දැක පින්වල මෝදන් කරන්නට කියලා කියනවා විනා බොරු නම් කියන්න එපා. බොරු කියලා මොකටද හාන්නේ සිවුරක් තරම් අපි අපායට යන්නේ. අනිත් ලාභ ප්‍රයෝජන දිහා බලාගෙන ඇයි බොරු කියන්නේ? බොරු කියන්න ඕනේ. මම දැකලා තියෙන අනන්ත හාමුදුරුවෝ අපායටම වල කපා ගන්නවා. ඔව්. පෞකාර දේශපාලඥයෝ ඇවිල්ලා ඉඳ ගන්නවා පුතාගේ. ලොකු පුතු කියලා දෙන්නේ උන්ට. දායක සභාවේ දායකයන්ට නෑ පුතු. ඒ උන් කැදිරි කෑල්ලෝ. ඒ උන් කැදිරි කවෝගොල්ලෝ කදුරු කෑල්ලක් දිනවා දාලා ඉඳලා. අර කදුරු කෑල්ලේ ඉඳගෙන අපේ ආගුන්නේ දානි ගෙනාවා. බුදු පූජා ආරතියකෝ. බුද්ධ පූජා වයනවා.
බුද්ධ පූජාව ඇරලා විහාරෙට ගිහිල්ලා පූජාව තියලා ඇවිල්ලා අපේ ආමුදුරනේ දාන පාත්‍රයේ පිළියෙල කෙරුවා. වැඩ ඉන්න කියලා අත් දෙක මත තියලා මටත් මගේ ගෑණිටත් මගේ මිනිහටත් දරුවන්ටත් මෙලවත් පරලොවත් කිසි දුකක් නැතුව සතුටින් දීවිවා සසර දුක් නිවා ලබනාමා නිවනින් සැනසීම ලබන්නට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න ඔබ වහන්සේට ආයු වර්ණ සැප බල ප්‍රඥා ලැබේවා කියලා අරු දාන දීලා ප්‍රාර්ථනා කරුවා. සත්‍ය කතාව ඒක පුතා. ඒ මිනිහගේ ඔළුවේ කවදාවත් කබඩ් එක ඇරලා කරඬු අරගෙන කියලා නැහැ. උඹ මට ජීවිතේ දීපු පින්බතා මට සිල් රකින්න බවුන් වඩන්න මට නිවනට අත්සලක් උනේ උඹ මයිත් එක්කම නිවන් දකින්න මේ බුදුහාමුදුරන්ගේ ආශිර්වාදය උඹට වේවා කියලා අරකට හයිය දුන්නේ. අර පට්ට හොරා මිනිමරුවා දේශපාලඥයා කියන එක ඇවිල්ලා ඉඳගත්ත ගමන්ම කබඩ් එක ඇරියා කරඬුවේ ධාතු කරඬුව අරගෙන ආවා මේ කම ඔළුවේ තිබ්බා. හාමුදුරුවෝ අපේ හාමුදුරුවෝ මට කියන්නේ මේ හාමුදුරුවෝ මොනවා ලබන්නද? මේ පැවිදි ජීවිතේ මේ කගෙන් මොනවා ලබන්නද? මේ මිනිමරුවාගේ, මේ හොරාගේ, මේ සල්ලාලයාගේ නිල සංචාරය යනවා කියලා ගියේ කොහොමද කියලා අපි දන්නවනේ. රටේ රටේ මොකද උනේ කියලා දන්නවනේ. රටේ සමහර මිනිස්සු කොහෙද ගියේ කියලා අපි දන්නවනේ. පාතාල කියලා එකක් හැදුවේ කවුද? හැදුවේ ලංකාවේ දේශපාලඥයෝනේ. එහෙම නැතුව ඉබේ හැදුන්නේ නැහැ ඒක. හැදුවා ආත්මවාදීට. අවසානයේ රටේ අහිංසක රටවැසියන්ව එවුල්ලව්වා මැරුවා. එවුන්ගෙන් බේරෙන්න බැරි තැන එව්වත් මැරුවා. එහෙමයි මේ රට. එන්දා පුතේ දුවේ පින්මතුනේ අත්තරලා ලෝකයේ දිහා බලලා අවබෝධයෙන් යුක්තව ජීවිතේ දකින්න. දැකලා ඔබ වීර්යය කරන්න. අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය සක්කල පාප කර්ම ඉවර කරන්න. ජීවිතේට එන්න දෙන්නම එපා. අනුප්පන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය උප්පන්නානම් කුසලානම් ධම්මානම් තිතියා අසම්මෝසාය බියෝ භාවාය වේ පුල්ලාය භාවනාය පාරිපූර්ණියා චන්දං ජනේති වායමති විරියං ආරමති චිත්තං පග්ගන්නාති පදාති. මෙච්චර කාලයක් මා නොකරපු මේ යහපත් වැඩ මං හෙට ඉඳලා කරනවා. මං සිගරට් බොන එක නැවැත්තුවා, අරක්කු බොන එක නැවැත්තුවා, මා අතීතරියක් තියෙනවා. මා මේ අතීතරියෙන් හැම මාසෙම මගේ අම්මයි අප්පච්චි දෙන්නට බඩු මල්ලා. මගේ පඩි දවසට අම්මයි අප්පච්චි දෙන්නට බඩු මල්ලා. අම්මයි අප්පච්චි දෙන්නට සිල් ගන්න යන්න ඇවිත් බඩු ගන්න කීයක් හරි. මගේ අම්මටයි අප්පච්චිටයි බෙහෙත් ටිකක් ගන්න කීයක් හරි. එහෙම අසතියන්න ප්‍රාර්ථනාවක් තබාගෙන නැගිටින්න පුළුවන් නම් හරි වටිනවා පුතා. මෙච්චර කාලයක් නොගත් උත්සාහයක්ගෙන නොකරපු යහපත් දේ කරන්න ඔබට අතට ඉතුරු වෙන පාපයෙන් අත මිච්ච ධනෙන් වස්තුවෙන් කැපකිරීමක් කරන්න. රාත්‍රි ආදු ගහපු කාලේ අම්මයි අප්පච්චි දෙන්නා ළඟ තියන්න. ගෙදර පවුලේ දියුණුව අභිවෘද්ධිය වෙනුවෙන් තියන්න. වාස්ත පිටිය සුද්ධ කරලා ගහක් කොලක් හිටවන්න ගන්න. ඒක හරි අස්වැන්න. මෙවර බොහෝ ගොවියෝ අත්තරපු කාලේ මම මගේ අක්කර පහම පුතා ගොවිතැන් කළා. වට්ටක්කා වලින් ලක්ෂ 6මාරක් 7ක් ගත්තම බුල්නෝස් මිරිස්, මාළු මිරිස්, කේදක මිරිස්, තක්කාලි, වම්බටු, කැකිරි මේවා කොහොම මගේ වාත්තේ ගොවිපලේ තියෙනවා. ඒ නිසා මම දල වශයෙන් ලක්ෂ 15ක්වත් ගන්නවා අර වැඩ කරන සියලු දෙනාට ජීවත් වෙන්න හයිය දෙන්න. පාන්සලේ සියලුම නඩත්තු මම ඒ හරහා කරනවා. කාටවත් අතපාන්න නැති මිනිහෙක් වෙන්න ඕන පුතා ජීවත් වෙනකම්. මට නම් අතපාන්න ඕනේ නැහැ. මට පූජා කර වැඳ පූජා කරනවා. නමුත් මම ඒක ආදර්ශයක් දෙන්න ඕනේ නිසා වෙන් කළේ.
රටේ පුළුවන් ඕන දෙයක් කරන්න. උත්සාහවන්තානම් ජනානම් කිම සාදියම් වීර්ය කරන මිනිසුන්ට උත්සාහය තියෙන මිනිසුන්ට මොනවද පුතා කරන්න බැරි? මේ මනුලෝ ඉපදිලා ගතේ සවිය තියෙද්දි සම්පත් වටේට ඕන තරම් තියෙද්දි ඒ සම්පත් පාවිච්චි කරලා ඇයි වැඩ කරන්න බැරි? රටේ සම්පත් තියෙනවා අඳුරගෙන නැහැ. මානව සම්පත ලාංකීය හරි ශ්‍රේෂ්ඨම ලෝකයේ තියෙන සම්පත්තිය. ඒක යහපත් අතට නමන්නයි ඕනේ. අමාරු නෑ ලේසි මන් දන්නවා. හයිවේ එකට අධිවේගී මාර්ගයට නිකරුණේ කිසිවෙක් ඇතුල් වෙන්න එපා. එහි හැසිරෙන්න එපා. එහි තරන්න එපා. එහි හරක් දාන්න එපා. ඌරු දාන්න එපා. එළුව දාන්න එපා. බල්ලෝ දාන්න එපා. සත්තු දීපාව ඒකට දාන්න එපා. ඒක නිදහසේ තියෙන විවෘත අනතුරු නැති යහපත් සියලු දෙනා සිද්ගත් තනක් කරන්න කියලා කිව්වා. අදටත් පුතා ඒකේ අයාලේ යන මිනිස්සු නැහැ. කසිප්පුකාරයෝ ඒකේ නැහැ. හරක් ඒකේ නැහැ. එළුවෝ ඒකේ නැහැ. කුකුල බල්ලෝ ඒකේ නැහැ. ඔය තියෙන්නේ අකුරට පිළිපදින්නේ. ඒත් මේ ලංකාවේ මිනිස්සුමනේ. මේත් ලංකාවේ මිනිස්සුමනේ. වෙනස මොකද්ද? ඒ මත පිහිටවල නැහැ. ඒ මත පිහිටවල නැහැ. පිහිටෙවුවා නම් මිනිස්සු නිවැරදි ගමනක් යනවා. ඒ නිසා පින්වත් ඔබ නිවැරදි ගමනක් යන රටේ සම්පත් ඒ වගේම තියෙනවා. ඒවා ඉවර වෙලා නැහැ, නැති වෙලා නැහැ. වීර්ය කරනවා නම් වසර 5කින් 10කින් අපිට තිබුණු ශ්‍රී විභූතිය නැවතත් මේ ශ්‍රී ලංකා ද්වීපයේ ගොඩනගමින් වැරදි තියෙන මිනිසුන්ගේ වැරදි ඉවත් කොට ආපසු හැරී බලා අඩුපාඩු මකාගෙන වීර්ය වඩා නිකලල් ගමනක් යන මහතෙන් මහරජුරෝ මිනිමරුවෙක් නේ අපේ හඳුන්නේ. මහතෙන් මහරජුරෝ මිනිමරුවෙක්. නිකම්ම මිනිසු නෙමෙයි වැරි හාඳුරුවෝ නෙමෙයි. මහා විහාරයේ කිනි තිබ්බාන් සාදුපුරේ. මිත්‍යා දෘෂ්ටික මහායාන සංඝයා වහන්සේ කෙනෙකුගේ බහේ වැටිලා පාප මිත්‍ර සේවනයේ තේරවාදී සංඝ පරපුර පිළිබඳව වෛරය උපදවාගෙන තේරවාදී හාමුදුරුවරුන්ට ගිනි තිබ්බා. ගිනි තියලා පැන්නුවා. අවුෙච්ච අය මරුවා. කැලෙන් අල්ලා ගත්ත අයගෙන් වැඩ ගත්තා. සිවුරු ඇරලා කොටසක් පැන්න පුතා ජීවිතේ බේර ගන්න. ඒ සිවුරු අරපු අයත් ඇල්ලුවා. සිවුරු අය අරපු අය හිටියේ ඔය අනුරාධපුරේ මර්ගන් කඩවල පාරේ ඇවිල්ලා මර්ගන් කඩවලින් හබරන්ට යන පාර තියෙනවා. ඒ හබරන පාරේ තියෙනවා එක ගම්මානයක් පුතා. ඒකට කියනවා ගණේ ගල්පොළ කියලා. හාමුදුරුවන්ට කියනවානේ ගණයෝ කියලා. ගණයෝ වල් වැදුණු තැන. ගණ වල්පොළ. මහත රජුරුවන්ගේ සෙන්පතියෝ ලුහු බඳිනකොට පස්සේ අල්ලා ගන්න මරන්න සිවුරු තියලා කැලෑ පැන්න. ගණයෝ වල් වැදුණු තැන. ගණයෝ කියන එක හොඳ නැති එකක්ද? නෑ. ඒක ආර්ය වචනයක්. ආර්ය වචනයක්. සිරිමත් බඹ සිරාසයි පාපිසිනා සරියුත් මොගලම් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංඝගණ සොබලා මුදුනත් දනනාම දිම්බති පෙමිනා මා බ්‍රහ්මයා සිරසින් පාපිරිමැද පසඟතියා වන්දනා කරන්නට උත්තම වූ අෂ්ටාර්ය පුජ්‍යල සරියුත් මුගලන් පරම්පරානුඥාත අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ සිට අවිච්ඡින්නව පැවතගෙන එන සංඝ පරපුරේ උත්තම මහා සංඝයා මා වන්දනා කරමි. ඔය කවියේ එහෙම තියෙන මහා සංඝයා සංඝ ගණයා සංඝ සමූහයා මා වන්දිමි. එහෙමයි තියෙන්නේ. ගණයා කියන්නේ පින්වත් වචනයක්, සමූහාර්ථවාචී පදයක්. ඒක එහෙම දුබානිනේ කන්නේ. එහින්දා ඒ මහා ගණයෝ කැලෑවැදි සිටන ගණේවැල් පොළ කැලේ වැදිලා පැන්නත් පුතා බේරෙන්න බැරි වුණා. සිවුරු දැක්කා
කැලෙන් පැනලා තියෙනවා කියලා පස්සෙන් ලුහු බැඳලා ගිහිල්ලා අල්ලා ගත්තා. සිවුර ඇරපු අයට කියනවා අපේ හාමුදුරනේ සිවුරාලයෝ කියලා. සිවුරාලයෝ කියනවා. හීරලුවෝ කියනවා. හීරලුවෝ. ඊට පස්සේ හීරලුවෝ ටික අල්ලගත්තා. හීරලුවෝ අල්ලාගෙන හීරලුවන් මැරෙනකන් වැඩ ගත්තා. හීරලුවන් වැදි වැව හුරුළු වැව. හීරලුවෝ ලව්ව ගරක් බැඳලා හීරලුවෝ වැදි වැව හුරුළු වැව. මහසෙන් රජුගේ එහෙම කියනවා. අවසානයේ මහසෙන් රජුගේ මහ ඇමතියා උපක්‍රමශීලීව එක දිග කතාවක් පාලනය කරලා දමනය කරලා නැවත තේරවාදී සම්බුදු සසුනේ දායකයෙක් කොට පිහිටවුවා. ඊට පස්සේ අපේ හාමුදුරුවනේ රත්නත්‍රය වෙනුවෙන් කරපු වැඩ කොටස රට වෙනුවෙන් කරපු වැඩ කොටස ඉතිරි වෙලා තියෙන්නේ අද වෙනකන් රජුරුව සංඝ ඝාතනය කරපු මහා මිනිමරුවා හැටියට සලකන්නේ. තමා තුළ තිබ්බ වැරදි අයින් කරලා නිවැරදි වුණාට පස්සේ ලෝකයේ ඉදිරියේ ප්‍රභාස්වර චරිත නිර්මාණය කරන්න පුළුවන්. එතෙන්ට එන්න ඕනේ. එින්දා පුතුනේ, දුවරුනේ, මව්වරුනේ, පියවරුනේ, සිංහතුනේ අපේ ජීවිත වලින් සිද්ධ වෙච්ච යම් වරදක් තියෙනවා නම් අතාරින්න, නොකල වැරදි නොකරම ඉන්න, කළ යහපත් දේ තියෙනවා නම් දිගින් දිගටම කරගෙන යන්න පුරුදු කරන්න, නොකරපු යහපත් දේ නැවත නැවත බලමින් සිතමින් ආරම්භ කරමින් අලුත් ලෝකයක් හදන්න ඔබ වහන්සේ ගන්න. ඔබට මට අපිට මේ ශ්‍රී ලංකා ද්වීපය සුපෝෂිත ශ්‍රී ලංකාවක් කොට මානව වර්ගයා අමා මහ නිවනින් සැනසීම ලබන්නට ගෙන යන ආධ්‍යාත්මීය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ රැගෙන යන්නට වරම් ඇති උතුම් ධර්මඥානයේ යුක්ත වීමේ වාග්ය මේ වෙලාවේදී ඔබට මට අපිට සැලසෙනවා සැලසේවා සැලසෙත්වා කියන හැඟීමෙන් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ අපි සිද්ධ කළා වූ මහා කුසලයාගේ බලය කරන කොටගෙන ගල්වාන ඓතිහාසික පුරාණ රාජ මහා විහාරයේ පෙර රජ දවසේ හිට මේ දක්වාම නිර්මාණය කරමින් අපට දායාද කරන්නට වෙරවැඩු අනුශාසනා කළ මඟ පෙන්වූ අපවත් වී වදාළ නායක ස්වාමීන්ද්‍ර වර ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරුවන පින්ගණ්ඩ වේනම් උන්වහන්සේලා හැම දිනාටම පෙර රජදරුවන්ගේ සිට මේ දක්වා මේවා ගොඩනගන්නට වෙරවැඩු ගහකොළ ඇලදොල ගංගා තුරුලතා වෙහෙර විහාර ගෙවල් දොරවල් ඉඩම් කඩම් වස්තුව වලද අපි ඉදිරියේ අපට දිවිගෙවාලන්නට තනා තබා මිය ගිය අපේම අම්මා තාත්තා අත්තා මුත්තා නත්තමනත්තාදී කුල දෙටුවෝ මිය ගිහිල්ලා නම් ඒ හැම දිනාටමත් ඔබටත් මටත් මේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේදීම සෝවාන් ආදී මඟඵල පිළිවෙලින් අමා මහ නිවනින් සැනසීම ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං පරන්ති.